Right. Good evening, good evening, good evening. හරි. අපි ළමයි අද ඇවිල්ලා ඉන්නේ chart class එකකට. එතකොට chart class එකේ අපි ಜಾති ගිණුම්කරණේ එක කොටසක් කළා. හරි? අද අපි කරන්න යන්නේ ಜಾති ගිණුම්කරණේ දෙවෙනි කොටස. මෙතන ඉන්න හැමෝම ಜಾති ගිණුම්කරණේ පළවෙනි කොටස බලලා දින්නේ. බැලුවේ නැත්තේ කවුද? ಜಾති ගිණුම්කරණ එකට ආවේ නැහැ chart class එකේ. ಜಾති ගිණුම්කරණ එකට ආවේ නැති අය ඉන්නවද? ඉන්නවා. ඒගොල්ලෝමයි YouTube එකේ තියෙන එක බලන්න. ලින්ක් එක දාන්නම් මම අද ස්ටේටස් දාන්නම් ඕන ලින්ක් එක. ඒකට ගිහිල්ලා බලන්න ಜಾති ගිණුම්කරණය මේ නෑ ස්ටේටස් දාන්න ඒක දාලා තියෙන ඔයගොල්ලෝ එවල තියෙන. ඒක එවල තියෙන්නේ මම. හරිද? ඒක බැලුවේ නැති අය බලන්න. හරි ಜಾති ගිණුම්කරණේ පළවෙනි එක අපි දාලා තියෙනවා. හරි. ඒක අවශ්‍යයි ඉල්ලන්න එතකොට එවන්න. හරිනේ? right. okay. එන්න ළමයි ಜಾති ගිණුම්කරණේ දෙක. එතකොට ಜಾති ගිණුම්කරණේ දෙවෙනි එකේ ළමයි අපි ඉස්සල්ලාම කරනවා ආදායම් ප්‍රවේශය. ඊළඟට අපි කරනවා වියදම් ප්‍රවේශය. ලස්සනයි. මේ නවෝදයක ලස්සන වීඩියෝ එකක් දැක්කා. හරි. එන්න ළමයි ආදායම් ප්‍රවේශයට. ආදායම් ප්‍රවේශය. පළවෙනි ප්‍රවේශයට වා හිටියා කියලා උපකල්පනයේ මත තමයි අපි දැන් මෙතන ඉන්නේ. හරිද? පළවෙනි ප්‍රවේශය බැලුවා කියලා උපකල්පනයේ මත තමයි ඉන්නේ. මම නිකන් සාරාංශයක් කරන්නම්. ජාතික ගිණුම්කරණයේ ප්‍රවේශ තුනක් ජාති ගිණුම්කරණයේ ප්‍රවේශ තුනක් තියෙනවා. නිමෝම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය, වියදම් ප්‍රවේශය. ප්‍රවේශ තුනෙන්ම ලැබෙන උත්තරය මොකක් වෙන්න ඕනද ළමයි? ප්‍රවේශ තුනෙන්ම ලැබෙන උත්තරය අනිවාර්යෙන් සමාන වෙන්නයි ඕනේ. ජාතික ගිණුම්කරණයේ ප්‍රධාන වශයෙන් අපි ගණනය කරන්නේ දදේනිනේ. දදේනි කියන්නේ රටේ නේවාසිකයන් බිහි කරපු නිෂ්පාදනයේ වටිනාකමද ආර්ථික ප්‍රදේශය තුල බිහි වූ වටිනාකමද? මොකක්ද දදේනි කියන්නේ? දදේනි කියන්නේ ආර්ථික ප්‍රදේශය තුල බිහි වූ වටිනාකම. දල ජාතික ආදායම කියන්නේ කවුරු බිහි කරපු වටිනාකමද රටේ? දල ජාතික ආදායම කියන්නේ රටේ නේවාසිකයන් බිහි කරපු ආදායම. හරි. ඔය එක දන්නවනේ දැන්. අපි ඒක නිමෝම් ප්‍රවේශ ඉවර කළානේ. බැලුවේ නැතිව බලන්න. අපිම ආදායම් ප්‍රවේශයට. හරි. උඩින්ම ලියන්න ළමයි ආදායම් ප්‍රවේශය කියන්නේ. ආදායම් ප්‍රවේශය. මතකයි නේ මේව ගන්න විදිය. දැන් අද chart එක කරන ළමයි මේ මෙන්න මේ අතර ගත්තා නම් ඇති. ඩබල් පිටු ඕනේ. මෙහෙම කොහොම බෙදාගත්තා නම් ප්‍රමාණවත්. ඔයාට ඊට මදි වගේ හිතෙනවා නම් ඔයා මෙහෙම ගන්න. ඒතර කොකටද හොඳයි? මදි වගේ හිතනවා නම් මෙහෙම අරගෙන කොහොම බෙදා ගන්න. මම හිතන්නේ ලෑන්ඩ්ස්කේප් මේ සයිස් එකට ඇති වෙයි සමාන විට. බයයි වගේ නම් කොළ දෙකක් ගන්න. මට හිතෙන්නේ ලෑන්ඩ්ස්කේප් එක ඇති වෙයි කියලා. හරි. ආදායම් ප්‍රවේශය. මේ පැත්තේ කෙරවලටම ගන්න ළමයි. පුළුවන් තරම් කෙරවලටම ගන්න. හරි. එතන ආදායම් කොටස් දෙකකට බෙදා ගන්න. ආදායම් කොටස් දෙකකට බෙදා ගන්න. ඉපයීමකින් තොර ආදායම් ඉපයීමකින් තොර ආදායම් මේ පැත්ත දාන්න ඉපයූ ආදායම්. ඉපයීමකින් තොර ආදායම් ඉපයූ ආදායම්. හරි. ඉපයීමකින් තොර ආදායම් වලට අපි සංක්‍රාම ආදායම් කියලා කියනවා. සංක්‍රාම. ඉපයීමකින් තොර ආදායම් වලට සංක්‍රාම කියලා කියනවා. හරි.
දෙකට බෙදා ගන්න ඉපයීමකින් තොර ආදායම ඉපයූ ආදායම්. ළමයි ඉපයීමකින් තොර ආදායම් නැත්නම් සංක්‍රාමක ආදායම් ජාති ගිණුම්කරණයේ සැලකිල්ලට ගන්නවද බැහැර කරනවද? සංක්‍රාමක ආදායම් ජාති ගිණුම්කරණයේ බැහැර කරනවා. මොකද ඒකෙන් කිසිම අලුත් ආදායමක් බිහි වෙන්නේ නැහැ. දැන් සංක්‍රාම වලට උදාහරණ අවශ්‍යයි ලියලා තියාගන්න. අවශ්‍යයි ලියලා තියාගන්න සංක්‍රාම වල උදාහරණ කලින් පාඩමේ කිව්වා කලින් chart එකේ විශ්‍රාම වැටු ගම් වතුර ආධාර නේ මහපොළ දීමනාව ඒ වගේ ඒවා සංක්‍රාම. කියලා මේ එතනින් කිසිම අලුත් ආදායමක් බිහි වෙන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ ළමයි ජාතික ගිණුම්කරණයෙන් ඔය ගයින් කරලා. අලුතෙන් කිසිම ආදායමක් බිහි වෙන්නේ නැති නිසා අපි මොකද කරන්නේ? ජාතික ගිණුම්කරණයෙන් වයින් කරනවා. සයි යටින් ලියන්න ජාතික ගිණුම් කරණයෙන් ජාතික ගිණුම්කරණයෙන් බැහැර කෙරේ. ජාතික ගිණුම්කරණයෙන් බැහැර කෙරේ. මෙතනින් අපි සැලකිල්ලට ගන්නේ ළමයි ඉපයූ ආදායම් කියන එක. හරිද? ඉපයූ ආදායම් ටිකක් මේ පල්ලෙහාට බෙදෙනවා. ඉපයූ ආදායම් එකක් තමයි ළමයි වැටු. අපි පොඩි කාලේ ඉගෙන ගන්න මෙන්න මේවනේ. ඉපයූ ආදායම් කියන්නේ ළමයි ප්‍රාථමික ආදායම් කියලා කියනවා සමහරවිට. මෙතන ලියාගෙන වරහන්. ඉපයූ ආදායම් වලට ප්‍රාථමික ආදායම් කියලා කියනවා. ප්‍රාථමික ආදායම්. පොඩි කාලේ අපි දන්න විදිහට ප්‍රධාන සාධක ආදායම් වර්ග කීයක් තියෙනවද අපිට? පොඩි කාලේ දන්න විදිහට දෙකයි. කවුද දෙකයි? ප්‍රධාන සාධක ආදායම් වර්ග දෙකයි. සාධක ආදායම් වර්ග හතරක් තියෙනවා. බදු පොලි, වැටු පොලි, ලාභ. හරිද? අපි මෙතන ළමයි ඒක ටිකක් වෙනස් විදිහකට අඳුරගන්න. පළවෙනි එක තමයි ළමයි සේවක ආදායම්. සේවක ආදායම්. සේවක ආදායම් කියන්නේ ළමයි බැලින්නම් මොකේදමද? සේවක ආදායම් කියන්නේ මොකේදමද? වැටුප් වලටමනේ නේද? හරි. ඊළඟට එක්කෙනෙක් ඉන්නවා ශුද්ධ මෙහෙයුම්. ශුද්ධ මෙහෙයුම් අතිරික්තය කියලා ලියන්න ඕනේ. ඒක මම පොඩ්ඩක් මෙහෙට වෙන්න ලියනවා. උඟා කේට යන්න නැත් එපා ඈ. හරිද? ශුද්ධ මෙහෙයුම් අතිරික්තය. ශුද්ධ මෙහෙයුම් අතිරික්තය. හරිද? ඊළඟට ප්‍රාග්ධන ෂය. ප්‍රාග්ධන ෂය. ප්‍රාග්ධන ෂයට අපි තව නමක් කියනවා. අලුත් නමක් කියනවා. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. හරි. ඊළඟ මිශ්‍ර ආදායම් මේ තේරුම මම කියන්නනේ. ඉස්සර ලියාගන්න. chart class එක ගන්න. මිශ්‍ර ආදායම්. හරි. ඊළඟ නිෂ්පාදනය මත වෙනත් ශුද්ධ බදු. නිෂ්පාදනය මත වෙනත් ශුද්ධ බදු. නිෂ්පාදනය මත වෙනත් ශුද්ධ බදු. හරි. දැන් මෙයාව පොඩ්ඩක් ඉගෙන ගන්නයි යන්නේ. හරිද? ඊට කලින් අපි මෙහෙම ගානව හදාගමු. ආදාය ප්‍රවේශයේ ගාන මෙහෙමම හදාගමු. සේවක ආදායම්, ශුද්ධ මෙහෙයුම් අතිරික්තය, ප්‍රාග්ධනශය, මිශ්‍ර ආදායම්,
නිෂ්පාදනය මත වෙනස් ශුද්ධ බදු කියලා යටින් ඉරක් ගහලා ගන්න උත්තරයක්. මට ඉන්නේ ඔයා ගන්න යටින් උත්තරයක්. හරිද? ඒ උත්තරේ කෙලින් ලියන්න බලමු අපිට පේන්න ගන්න පුළුවන්ද කියලා. තුටප්ප. ඒ උත්තරේ කෙලින් ලියන්න ළමයි. මූලික මිලට සමස්ත එකතු කළ අගය. මූලික මිලට සමස්ත එකතු කළ අගය. ඉරි දෙකක් ගහලා වහන්න එපා. කොහොමද? මූලික මිලට සමස්ත එකතු කළ අගය. right. දැන් පොඩ්ඩක් මේකේ විස්තරය අපි ඉගෙන ගමු. මම මේක දන්නවද කියලා මට දැනගන්න ඕනේ. නිමවුම් ප්‍රවේශයේ මෙතනට ආපු විදිය මතකද ඔයාලට? නිමවුම් ප්‍රවේශයේ මෙතනට ආපු විදිය මතකද? අපේ කලින් chart එක බලුවා නම් ඔයා කොහොමද ගත්තේ? නිෂ්පාදනයේ කෘෂිකාර්මිකාංශය එකතු කළාගේ, කාර්මිකාංශය එකතු කළාගේ, සේවාංශය එකතු කළාගේ. හරිද? ඒ තුන එක්කව කළාම තමයි මූලික මිලට සමස්ත එකතු කළාගේ ආවේ ඒ නිමවුම් ප්‍රවේශය. දැන් මේ ආදාය ප්‍රවේශය. ඒතර ආදායන් ටික එකතු කළා තමයි ගන්න. එතනින් ආපු උත්තරේ මේ උත්තරේ අනිවාර්යෙන් මක් වෙන්න ඕනද? නිමවුම් ප්‍රවේශයෙන් එතනට ආපු උත්තරේ ආදායන් ප්‍රවේශයෙන් මෙතනට එන උත්තරේ අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. හරි. මෙතන දැන් පොඩි දේවල් ටිකක් තියෙන ඉගෙන ගන්න. හරිද? දැන් මේ ටිකත් අපි චුට්ටක් බෙද මෙහෙට යනවා. මේ පැත්තටත් අපි එනවා මෙතනින් මෙහෙටත් එනවා. ආදායම් ප්‍රවේශය පොඩ්ඩයි ළමයි තියෙන්නේ. හරිද? ඔයාට ඉඩ හදාගන්න මං කියලා ඉන්නම් ඒ නිසා. මේ පැත්තෙන් කෙරවලටම අරගෙන ලියන්න. ඔයාගේ ටියුට් එකේ මම ඉලක්කම් වගේ ලියලා තියෙන්නේ මේ 2022 ළමයිට හෝම්වර්ක් වගේක් දුන්නා. ඒ ටික මම මේ ලියලා තියෙනවා. හරිද? ඔයා ඒක ලියාගන්න එපා. මේ හරි ලියන ළමයි කුටුම්බ ආදායම කියන්නේ. කුටුම්බ ආදායම. වරහන් ඇතුලේ පෞද්ගලික ආදායම. කුටුම්බ ආදායම පෞද්ගලික ආදායම. ඔතනින් chart එක ඉවරයි. ඔයා පුළුවන් තරම් කෙරවලටම ගන්න. හරිද? ඒතර මෙතනින් මේ පරාසය මේව පල්ලෙහාට යනවා මෙහෙම පල්ලෙහාට යනවා. ඒතර දැන් තේරෙනවද මේ හරිය පොඩි ඉඩක් තියෙනවා කියලා තේරෙනවද? ඒක ගන්නට මැනේජ් කරගන්න. ඉවරයි ළමයි ඔතනින් ආදායම් ප්‍රවේශය. හරි. මෙන්න මේ තියෙනවද සේවක ආදායම් කියන්නේ වැටුප් කියලා දන්නවද? හොඳට අහගන්න. අවශ්‍ය නම් ලියාගන්න. අමු සිංහලෙන් ලියාගන්න. වැටුප් කියන්නේ. සේවක ආදායම් කියන්නේ වැටුප් කියලා දන්නවද? මොකද මේ ශුද්ධ මෙහෙයුම් අතිරික්තය කියන්නේ? ළමයි ශුද්ධ මෙහෙයුම් අතිරික්තය කියන්නේ සමාගමක වැටුප් හැර ඉතුරු ආදායම්. වැටුප් හැර ඉතුරු ආදායම් කියන්නේ මෙයාව බෙදන්න පුළුවන් තුනකට එනවා. වැටුප් හැර ඉතුරු ආදායම් කියන්නේ ලාභාංශ නෙමෙයි. බදු කුලී ලාභ පොලි වලට අපි කියන්නේ ශුද්ධ පොලි කියලා. සාංගමික ලාභ කියන්නේ සමාගම් වල ලාභය. සාංගමික ලාභ. හරි. පළවෙනි දෙකම තේරුණාද? මේ ඉන්නේ වැටුප් ටික ළමයි සේවක ආදායම් කියලා කිව්වට. ශුද්ධ මෙහෙයුම් අතිරික්තය කියන්නේ ඉතුරු තුන් දෙනා. බදු පොලි ලාභ. හැබැයි සමාගම් වල ලාභ විතරයි ගත්තේ. සාංගමික ලාභ. ප්‍රාග්ධන ෂෙයා දන්නවනේ. ප්‍රාග්ධන ෂෙයා ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය කියලා කියනවා. මේ මිශ්‍ර ආදායම් කියන්නේ සාමාන්‍ය මොන වගේ අයගේ ආදායම්ද? මිශ්‍ර ආදායම් කියන උදාහරණයක් දෙකක් අවශ්‍යයට ලියාගන්න එක අපි දන්නයි කියමු. මිශ්‍ර ආදායම් කියන්නේ ස්වයං රැකියා කරන අයගේ ආදායම්. හරිද?
ස්වයං රැකියා කරන අයගේ ආදායම් තියෙන මෙතන මිශ්‍ර ආදායම්. කේවල ස්වාමි ව්‍යාපාර වූ හවුල් ව්‍යාපාර ඔව් ඒ වගේ ඒවා මිශ්‍ර ආදායම්. ඩොක්ටර්ස්ලාගේ ආදායම්, ලෝයර්ස්ලාගේ ආදායම් ඒගොල්ලෝ සමාගම් නෙමෙයි තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර හවුල් ව්‍යාපාර. ඒතර ඒ වගේ ඒවා තියෙන මෙතන. හරිද? right. ළමයි ජාතික ගිණුම් කරනේ මෙන්න මේ තුන් දෙනාගේම එකතුව ගත්තොත් මේ තුන් දෙනාගේ එකතුව ගත්තොත් අපි ඒකට කියන්නේ මොන මෙහෙයුම් අතිරික්තයි කියලාද? මේ තුන් දෙනාව ගත්තොත් අපි කියනවා ඔයාලා ලියාගන්න. මේ තුන් දෙනාව ගත්තොත් අපි කියනවා දල මෙහෙයුම් අතිරික්තය. දල මෙහෙයුම් අතිරික්තය. සමහර විට ඉස්කෝලේ උගන්වන්න ඇති මේ පළවෙනි දෙන්නම විතරක් ගන්න කියලා. ඒක පොඩි තර්කයක් තියෙනවා. සමහරු ගන්නේ මේ දෙක විතරයි. දල මෙහෙයුම් අතිරික්තයට. මම ගන්නව මේ තුනම. මොකද සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකක් ගන්නවා මේ තුනම. දල මෙහෙයුම් අතිරික්තය කියන්නේ මොනවද? දල මෙහෙයුම් අතිරික්තය කියන්නේ සියලුම ව්‍යාපාර වලින් බිහි වූ ආදායම. සියලුම ව්‍යාපාර. ඒතර මිශ්‍ර ආදායම් ටිකක් ගන්න එපා. ඔයාලට ගන්න මොකද්ද කියන එක ඔයාලා මෙහෙම ගන්න. වැරදි නැහැ. සහ විභාගයක පටලවන්නෙත් නැහැ. බය වෙන්න. මොකද හැමෝම දන්නවා එතන ක්‍රම දෙකක් තියෙනවා කියලා. සමහරු මේ දෙකෙන් ගන්නවා, සමහරු මේ තුනෙන්ම ගන්නවා. තුනෙන්ම ගන්න එක තමයි මගේ පෞද්ගලික මතය හරි කියලා. ඔයත් ක්‍රම තුනෙන්ම ඒ තුනේ එකතුවෙන් ගන්න. විභාගදී ඕක වරද්දන්නේ නැහැ ඔයාලට බය වෙන්න. පටලවන්නේ. හරිද? right. දැන් මේ ලාභෙත් අපිට බෙදා ගන්න පුළුවන්. මේ ලාභයෙන් වැඩ තුනක් කරනවා. සමාගමක ලාභයෙන් වැඩ තුනක් කරනවා. සමාගමක ලාභයෙන් මොනවද මේගොල්ලෝ කරන්නේ? සමාගමක ලාභයෙන් මොනවද කරන්නේ? ලාභාංශ ගෙවනවා. very good. ලාභාංශ ගෙවනවා. ආණ්ඩුවට බදු ගෙවනවා. සාංගමික බදු. සමාගමක ලාභයෙන් බදු ගෙවන්න ඕනේ. සාංගමික බදු. ඔයා මෙහෙට යන්න එපා මේ. ඔයාගේ මේ ගැන හිතෙන්න ඕනේ. ඒකම මුලින්ම දැම්මේ. ලාභාංශ ගෙවන්න ඕනේ. අන්න හරි. සංචිත නොබෙදූ ලාභ. ඉතුරු ටික කම්පැනි එකකට තියා ගන්නවා. නැත්නම් රඳවාගත් ලාභ. රඳවාගත් ලාභ, සාංගමික ලාභ, ඒ වගේම තියෙනවා. හරිද? right. දැන් මට පොඩ්ඩක් කියන්න හරිද? මේ මෙතනට එක තේරුණාද කියලා බලන්න. ආදායම් වර්ග දෙකයි සංක්‍රාමයි ප්‍රාථමික ආදායම. සංක්‍රාම කියන්නේ ළම ඒක පාර්ශවයේ කිසිම ආදායමක් බිහි වෙන්නේ නව වටිනාකමක් එකතු වෙන්නේ ජාති ගිණුම් කරන එක අපි අයින් කළා දාමු. මෙයාගෙන් තමයි අපිට ආදායමක් බිහි වෙන්නේ. ආදායම ටික තමයි මේ තියෙන්නේ. අර අපි පොඩි කාලේ ඉගෙන ගත්ත වැටුප් තමයි මේ ඉන්නේ. සේවක ආදායම. ඉතුරු තුන් දෙනාටම අපි දැන් පොෂ් නමක් කියනවා සුද්ධ මෙහෙයුම් අතිරික්තය. net operational මේ surplus කියලා අපි කියන්නේ. සුද්ධ මෙහෙයුම් අතිරික්තය. කියන්නේ එතන තියෙන වැටුප් පැර ඉතුරු ටික බදු කුලී පොලි ලාභ. හැබැයි ලාභ කියන්නේ සමාගම් වල ලාභ විතරයි. සමාගම් වල ලාභයෙන් වැඩ තුනක් කරනවා මේක. කොටස්කරුවන්ට ලාභාංශ ගෙවන්න පුළුවන්. ආණ්ඩුවට අනිවාර්යෙන් බදු ගෙවන්න ඕන. ඉතුරු ටික කම්පැනි එක තුළ තියාගන්නම නොබෙදූ ලාභ විදියට. සාංගමික ලාභ හොයන්න આવොත් මේ තුන එකතු කරලා ගන්න. සුද්ධ මෙහෙයුම් අතිරික්ත හොයන්න આવොත් මේ තුන එකතු කරලා ගන්න. හරි. ෂය ස්ථාවර ප්‍රාර්ථන පරිභෝජනය කියන වචනේ දෙයි. නිෂ්පාදනය කියන්නේ සංරැකියා. මොකද මේ නිෂ්පාදනය මත වෙනස් ශුද්ධ බදු කියන්නේ? අවශ්‍යයි ලියාගන්න. නිෂ්පාදනය මත වෙනස් ශුද්ධ බදු කියන්නේ ළමයි රජයේ ගාස්තු. බදුම නෙමෙයි. රජය අය කරන ගාස්තු. වරිපණම් කියන්නේ යම් ආණ්ඩුව අය කරන ගාස්තුවක්. කියන්නේ ආණ්ඩුව මේක අය කරන්නේ නිකම්මද සේවාවක් සපයලාද අපේ?
නිෂ්පාදනයේ මත වෙනත් ශුද්ධ බදු කියන්නේ අවශ්‍යයි ලියාගන්න. මට chart එකට දාන්න බෑ ඒවා. රජය අය කරන ගාස්තු ඒ ආයක අය කරන්නේ සේවාවක් සපයලන්න. හරි හොඳයි. සේවාවක් සපයලා තමයි ආණ්ඩුව අපෙන් ඒ ගාස්තු ගන්නෙ. උදාහරණයක් විදිහට මුද්දර ගාස්තු ගන්නවා. වැට් බදු ගන්න බෑ. මුද්දර ගාස්තු. ලියාපදිංචි ගාස්තු ව්‍යාපාරයක් ලියාපදිංචි කරද්දී ලියාපදිංචි ගාස්තු ගෙවන්න ඕනේ. ආදායම් බලපත්‍රය වාහනයක් පාරට දාන්න අපි ආදායම් බලපත්‍රය ගන්න ඕනේ. හරිද? බලපත්‍ර ගාස්තු මුද්දර ගාස්තු ලියාපදිංචි ගාස්තු වරි පනම් ගන්න පුළුවන්. රේගුවෙන් අය කරනවා යම් ගාස්තුවක් නේද? කියන්නේ එයා අපිට සේවාවක් සපයලා අපෙන් ගන්නවා ආදායම. නිෂ්පාදනයේ මත වෙනස් ශුද්ධ. ඒ කියන්නේ මේක ඇත්තටම බද්දත් ගාස්තුවක්ද? නිෂ්පාදනයේ මත වෙනස් ශුද්ධ බදු කියලා තිබ්බට මේක බද්දත් ගාස්තුවක්ද? ගාස්තුවක්. ඒ මගින් ආර්ථිකයට නව වටිනාකමක් එකතු වෙනවද? ආණ්ඩුවේම අපෙන් ගාස්තුවක් ගත්තට නව වටිනාකමක් එකතු වෙනවද ආර්ථිකයට? ඔව්ව එකතු වෙනවා. එකතු වෙනවා. ඒකනේ අපෙන් ගාස්තුවක් ගන්න. අනික ඒකට අපි ජාතික ගිණුම් කරන එකත් මේක නැත්තම් මෙතනට දාලා අයින් කරනවනේ. ආණ්ඩුව මයිකනේ ආණ්ඩුව නිකම්ම නෙමෙයි මේ ගන්නෙ. සේවාවක් සපයලා ගන්න. කුණු ටික එකතු කරන් යනවට පාර සුද්ධ කරනවට තමයි අර වරි පනම් ගන්න. සේවාවක් සපයලා ගන්න. ඔයාගේ ව්‍යාපාරේ ලියාපදිංචි කරලා දෙනවට තමයි ලියාපදිංචි ගාස්තුවක් ගන්න. තේරෙනවද? ඔයාගේ පාස්පෝර්ට් එක ඔයාගේ ඩෙන්ටිටි හදලා දෙනවට තමයි ඒගොල්ලෝ ගාස්තුවක් ගන්න. හරිද? ඒතර ඒ වගේම අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕනේ. හරි. දැන් මට පොඩ්ඩක් කියන්න මෙතනින් පහළ තව රූල් තියෙනවද සාමාන්‍යයෙන් 1 2 8ක් විතර මෙතනින් පහළ කියන්නේ රූල් 8ක විතර ප්‍රමාණයක් තියෙනවා. මෙතනින් පහළ. අයන මම මේ ටික මකනවා දැන් ඈ. මේ ටික මකනවා. අද ළමයි පේපර් ක්ලාස් එක නැහැ. ගන්නවනේ. එනේ අද දෙවෙනිදා ළමයි ඉතින් දෙවෙනිදා අපිට මේක වාට ඇක්සස් කරන්න විදිහක් නැහැ. ලබන සතියේ තියෙනවා. ලබන සතියේ පේපර් ක්ලාස් එක තියෙනවා. මේ අපිට කරන්න තියෙන ලබන සතියේ ෆස්ට් පේපර් එකක්ද සෙකන්ඩ් පේපර් එකක්ද? සෙකන්ඩ් පේපර් එකක්. MCQ පේපර් එකක් කළා. ඒකේ සෙකන්ඩ් පේපර් එකේ මේ සතියේ මේ ඉරිදා තියෙන්නේ. නිෂ්පාදන පිරිවැයයි සාර්වාර්ථක සමතුලිතය. හරිද? පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්නේ කොහොමද? පේපර් ක්ලාස් එකට තාම ජොයින් වුනේ නැති අය පේපර් ක්ලාස් එක ගැන අහලා මෙන්න මේකට මැසේජ් එකක් දාන්න ළමයි. එතකොට ලින්ක් එකක් එවනවා. ඒකෙන් යාට ටෙලිග්‍රෑම් එකේ ගෲප් එකක් තියෙනවා. හරිද? ගිය ඉරිදා රෙකෝඩින් එක තාම දැම්මේ නැහැ. ගිය සතියේ රෙකෝඩින් එක තාම දැම්මේ නැහැ. ඒක මේ සතියේ වෙබ්සයිට් එකට දානවා. එතකොට වෙබ්සයිට් එකේ ගිහලා බලන්න පුළුවන්. අනිත් එක ටියුට් ගෙදරට ගෙන්න ගන්න ළමයි අහගන්නකො. ටියුට් ගෙදරට ගෙන්න ළමයි ඉන්නවා. ඊළඟට අපේ මේ පාර අලුතෙන් පොත ඕඩර් කරපු ළමයි නොයි ටියුට් ඕඩර් තාම ටියුට් ඕඩර් කරන්න මම මැසේජ් එක දැම්මෙත් නැහැ. මේ ටියුට් ඕඩර් කළාමයි ළමයි මේ පාර පොඩ්ඩක් පරක්කු වෙනවා. මේ පාර පොඩ්ඩක් පරක්කු වෙනවා. ඒ දන්නවද? කොරෝනා නිසා. කොරෝනා නිසා පොඩ්ඩක් පරක්කු වෙනවා. හේතුව මේ සමහර ප්‍රදේශවලට යන්න දෙන්නේ නැහැ සහ රයිඩර්ස්ලා ටිකක් අඩුයි. මේ කොරෝනා ප්‍රශ්න නිසා. නිසා මේ MCQ පොත ඕඩර් කරලා තාම ආවේ නැහැ කියලා හුඟක් මැසේජස් ආවා. මේකට දාන්න මේක ඕඩර් කරේ නැතේ මේකට දාන්න තුන හම්බ ගන්න පුළුවන් වාට. මේ මැයි 10 පහුවේ ළමයි මැයි 10 පහුවේ අනිවාර්යෙන් හම්බෙද්දි මේ කොරෝනා නිසා ටියුට් පවා මම තාම මැසේජ් එකක් දැම්මේ නැත්තේ ඒකයි මේ ගෙදරට ගෙන්න ගන්න දරුවන්ට මේ ඩීටේල්ස් එව්වයි කමක් නැහැ. ඒවල තියන්න.
මේ ටිකක් පරක් වේ. මම පොත් යවලා තියෙන්නේ. පොත් ටික මම යවලා තියෙන්නේ. හරිද? පොත් යවලා තියෙන්නේ. මේ එහෙම පොඩක් පරක්කුයි. මේ බෙදා හරින්න විදියක් නැහැ මේ ප්‍රශ්න නිසා. හරි? ඔයාලා ක්ලාස් ගැන මොනවා හරි මේ ළමයි හුඟක් මේ අහන නිසා මේ කියන්නේ. ඔයාලා ක්ලාස් ගැන මොනවා හරි අහන්න නම් මේකට මැසේජ් එකක් දාන්න. තියරි රිවිෂන් සේරම ක්ලාස් ගැන දැනගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ මෙන්න මෙතනනේ. මූලික මිලට සමස්ත එකතු කළ අගේ. මේකට WhatsApp එකේ නිකන් මැසේජ් දාන්න එපා. මූලික මිලට සමස්ත එකතු කළ අගේ එනවයින්. හරිද? දැන් මෙතනින් එහාට ඔයා මම යට දැන් ඔය ඉන්නේ. ඒක දැන් විදිය. හරි? right. දැන් මෙතනින් එහාට යන්න නම් ඔයා එකතු කරන්න ඕනේ ළමයි. භාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු. භාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු. භාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු ටික එකතු කරන්න. හරිද? භාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු ටික එකතු කරන්න. හරිද? ළමයි පළවෙනි චාට් ක්ලාස් එකට ආපු දරුවෝ කියන්න මූලික මිල කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලද නිෂ්පාදකයාගේ අතට ලැබෙන මිලද? මූලික මිල කියන්නේ පාරිභෝගිකයා ගෙවන මිලද නිෂ්පාදකයාගේ අතට ලැබෙන මිලද? very good. හරි. නිෂ්පාදකයාගේ අතට ලැබෙන මිල. නිෂ්පාදකයාගේ අතට ලැබෙන මිල ඇතුලේ එයාගේ අතට ලැබෙන මිල ඇතුලේ ශුද්ධ බදු වල වටිනාකම තියනවද? නිෂ්පාදකයා අවසානයේ ළඟ තියාගන්න මිල ඇතුලේ බදු තියනවද? නෑ නේද? ආණ්ඩුවට බදු ගෙවල ඉතුරු ටික තමයි එයා ළඟ තියාගන්නේ. එයාගේ අතට ලැබෙන මිල ඇතුලේ බදු නෑ. ඒ නිසා තමයි බදු එකතු කරන්නේ. බදු එකතු කළාම අපිට එන උත්තරේට අපි කියන්නේ වෙළඳ මිලට මොකක් කියලාද? වෙළඳ මිලට දදීනි. ඔයද? ඉවරයි පාඩම. දදී. ඇත්තටම භාණ්ඩ හා සේවා වල වටිනාකම බලන්න නම් බදු ටික ගලපන්න ඕනේද? ඇත්තටම භාණ්ඩ හා සේවා වල වටිනාකම බලන්න බදු ගලපන්න ඕනේද? ඕනේ. දැන් පාන් ගෙඩියක් රුපියල් 60යි කිව්වට නිෂ්පාදකයට 60ම ලැබෙනවද? නෑ නේද? නිෂ්පාදකයට ලැබෙන්නේ නැත්තේ වෙන මිල. අපිට වැඩක් නෑ ඒක. අපි බලන්නේ බද්දක් ගැහුවට පස්සේ පාන් ගෙඩියක් කීයද 60යි. ඒකනේ අපිට වැදගත්. පෙට්‍රල් ලීටරයක් රුපියල් 137යි. තමයි නිෂ්පාදකයට ලැබෙන්නේ වෙන ගානක්. ආණ්ඩුව ගම් බදුත් තියෙනවා ඕක ඇතුලේ. ඒතර අපිට ඕනේ අවසාන මිල කීයද කියන එක. වෙළඳ මිලට තමයි දළදේශීය නිෂ්පාදනයේ වටිනාකම අපි අනිවාර්යෙන් ගන්නවා. හරි. අපි මෙයාට එකතු කරමු. දැන් ඔතනින් එහාට ගාන යන්නේ සාමාන්‍ය විදියට. ඉත తీරවන හදාගෙන යන්න. එකතු කරන්න. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. මේ පළවෙනි chart එකේ අපි කරා ඈ. ඒක බැලුවේ නැති අය බලන්න. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. දැන් එන උත්තරේ මොකද්ද ළමයි? සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම එකතු කළොත් දැන් එන උත්තරේ මොකද්ද? දල ජාතික ආදායම. දල ජාතික ආදායම. තව ඉඩ තියනවද? ඔව්. අඩු කරන්නකෝ ප්‍රාග්දර්ශය. අඩු කරන්නකෝ ප්‍රාග්දර්ශය. අඩු කරන්න ප්‍රාග්දර්ශය. දැන් ඉන්නේ මොන ජාතික ආදායමද? ප්‍රාග්දර්ශය අඩු කරන්න. දැන් ඉන්නේ සුද්ධ ජාතික ආදායම.
शुद्ध जाति का वैती वालदा वालदा ඉතින් එයාට සාමාන්‍ය විදියටම බලන්න. done. හරි. ඕගොල්ලන්ගේ තාම මේ පැත්ත දැන් මෙහෙම ඉඩ තියනවා නේද? පල්ලයට යන්න මේ පැත්ත ඉඩ තියනවද? chart එක ලස්සනට ගහලා අපිට පෙන්නන්න. හරි. මම එන මීඩියම් අහන්න. හරිද? හරි. right. කුටුම්බ ආදායම නැත්නම් පෞද්ගලික ආදායම අපි ගණනය කරන විදිහට ගමන මේ කෙලින්ම හරිද? කුටුම්බ ආදායම කියලා මේ පොඩි ඉතරයක් ගන්න පල්ලෙහා. ඒව හදන විදිහම අපි ලියා ගන්න යන්න. දැන් සුද්ධ ජාතික ආදායම ගත්තනේ. සුද්ධ ජාතික ආදායම ගත්තා. ළමයි මට කියන්න අපි මේ ජාතික ආදායම ගණනය කරද්දී සංක්‍රාම සැලකිල්ලට ගත්තද? රටක ජාතික ආදායම ගණනය කරද්දී සංක්‍රාම සැලකිල්ලට ගත්තද? නෑනේ. සිංහලෙන් වෙලිවි ජාතික ගිණුම්කරණය බැහැර කරයි කියලා. හැබැයි කුටුම්බයන්ට සංක්‍රාම ලැබෙනවද? ඒගොල්ලන්ගේ ආදායමට? කුටුම්බ කියන්නේ අපිට සංක්‍රාම ලැබෙනවද? ඔව්. එහෙනම් ඔයාලට කුටුම්බ ආදායම හොයන්න ඕනේ නම් ඔයා වහාම මේකට සංක්‍රාම ටික මක් කරන්න ඕනේ. එකතු කරන්න. සංක්‍රාම එකතු කරන්න වහාම. ඒක දේශීය සංක්‍රාම වෙන්න පුළුවන්. විදේශ සංක්‍රාම වෙන්න පුළුවන්. අනිවාර්යෙන් එකතු කරන්න. යටින් ඉර දෙකක් ගන්න ගන්න උත්තරය. එයාට අපි මුකුත් කියන්නේ ඉර දෙකක් ගහලා ගන්න යා. හරි. දැන් මෙතනින් අපි අඩු කරන්න ඕන ටිකක් කියනවා මේ. ළමයි මේ ජාතික ආදායම ඇතුලේ තියෙන හැම ආදායමක්ම කුටුම්බයන්ට යනවද? අපි ළමයි කරන සංක්‍රාම වල උදාහරණ ලියා ගන්න දන්නේ නැතිය. ළමයි කරන සංක්‍රාම වල උදාහරණ විභාගෙම දුන්නොත් එමු. දන්නේ නැතිය ලියා ගන්න. සංක්‍රාම වලට උදාහරණ තමයි විශ්‍රාම වැටු. විදේශ ආධාරත් ගන්න පුළුවන් විදේශ. කියන්නේ පෞද්ගලික සංක්‍රාම කියලා තියෙයි විදේශ. විදේශ පෞද්ගලික සංක්‍රාම. ආණ්ඩුවර ලැබෙනව නෙමෙයි. විශ්‍රාම වැටු විදේශ පෞද්ගලික සංක්‍රාම ඒවා ගන්න පුළුවන්. හරිද? සමෘද්ධිය වගේම සංක්‍රාම කියනවා. ඒවා සුද්ධ ජාතික ආදායම විතර නෑ හැබැයි කුටුම්බයට ලැබෙනවනේ. වහාම ගෙනලා අපි උතන තව එකක් තියෙනවා විශේෂ එකක්. මේ රාජ්‍ය ණය පොලි හැමෝම ලියාගත්තත් කමන්නේ. සංක්‍රාමයක් තමයි රාජ්‍ය ණය පොලි. කියන්නේ සමහර වෙලාවට ආණ්ඩුව මහ ජනතාවගෙන් ණය ගන්නවා. ආණ්ඩුව මහ ජනතාවගෙන් ණය ගන්නවා. එයා ණය අරගෙන අපිට පොලි ගෙවනවා. ආණ්ඩුව අපේ ණය ගන්නේ මොනව හරහාද? මුදල් පාඩමට ආපු ළමයි දන්නවා. මේ දවස්වල අපි කරන්නේ මුදල් බැංකුවේ. මුදල් අන්න හරිෂා. මාරයිනේ. හොඳයි. හැමෝම දන්නවා. සුරකුම්පත්. දැන් අපි කියනවා පිළිනපත්. ඔය කියන්නේ PB කියලා. නේද? නැත්නම් ඔය කියන්නේ භාණ්ඩාගාර බිල්පතේ වගේ. ඒ කියන්නේ ආණ්ඩුව කියනවා මහ බැංකුවට මට සල්ලි ටිකක් ඕනේ. ඒතර මහ බැංකුව කියන්නේ ඉන්න මම හොයලා දෙන්න. එයා විකුණනවා සුරකුම්පත් කියන්නේ. ඒතර අපි කරන්නේ සල්ලි දීලා ගන්න. ඔය අපේ සල්ලි ටික ආණ්ඩුවට තමයි යන්නේ. ආණ්ඩුව ඒ වෙනුවෙන් අපිට පොලි ගෙවනවා. ආණ්ඩුව ගෙවන පොලි ළමයි සංග්‍රාමයා.
හැබැයි අපිට ලැබෙනවා. ඒතර මේ සංක්‍රාම ඇතුළේ මේ පොලී තියෙනවා. පොලී තියෙනවා. රාජ්‍ය ණය පොලී තියෙනවා. හරි. මෙතනින් අඩු කරන්න ඕනේ ළමයි හැබැයි කුටුම්බයන්ට ගලා නොගිය ආදායම්. කුටුම්බයන්ට ගලා නොගිය ආදායම්. කුටුම්බයන්ට ගලා නොගිය ආදායම් ටික අඩු කරන්න. දැන් අර ඔය මේ පැත්තේ දාගත්තේ දදීනි හොයන විදිය. දදීනි හොයන විදියෙන් ওই ටික උඩින් බලාගෙන ඉන්න පල්ලෙහාට පටල ගන්න එපා. සේවක ආදායම් කුටුම්බයට ලැබෙනවා. කුටුම්බයට ලැබෙනවා. හරි. හැබැයි සේවක ආදායම ඇතුලේ තියෙනවා EPF ETF. සේවක ආදායම ඇතුලේ තියෙන EPF ETF අපේ අතට ලැබෙනවද? සේවක ආදායම ඇතුලේ තියෙන EPF ETF අපේ අතට ලැබෙන්නේ නෑ. ඒක අපේ වැටුපෙන් අඩු වෙනවනේ ළමයි. අපේ අතට ලැබෙන්නේ නෑ. නිසා ඔයා මෙතනින් අඩු කරගන්න ඕනේ ඉස්සල්ලාම EPF ETF වලට අපි කියන්නේ සමාජ සංරක්ෂණ අරමුදල්. EPF ETF වලට අපි කියන්නේ සමාජ සංරක්ෂණ අරමුදල්. පොඩ බෝඩ් එක අපහැදිලි වගේ නම් මම කියන එක අහන් ඉන්නේ. සමාජ සංරක්ෂණ අරමුදල්. හරි. එන සේවක ආදායම ඇතුලේ මොනෝ ගත්තා. ඊළඟට සුද්ධ මේ මදිරික්තේ. එතන බදු කුලී සාමාන්‍ය කුටුම්බයට ලැබෙනවද? බදු කුලී? ඔව් ඉතින් අපිනේ දෙන්නේ අපේ ඉඩම් අපේ ගොඩනැගිලි අපේ යන්ත්‍ර සූත්‍ර අපි කුලියට දෙන්නේ. අපට සල්ලි ලැබෙනවා. පොලි කොහෙද ලැබෙනවා? අපේම සල්ලි අපේ සල්ලි ගිහලා අපි බැංකුවේ දානවා ඒගොල්ලෝ ණයට ගන්නවා පොලි හම්බෙනවා කොහෙන් හරි කැරකිලා අපේ අතට පොලි ටික එනවා. සාංගමික ලාභෙත් බලන්න කොටස් තුනක් තියෙනවා. සාංගමික ලාභෙන් ලාභාංශ අපේ අතට ලැබෙනවද? ලාභාංශ ඕන ඉතින් අපි කොටස් ගත්තොත් අපට ලාභාංශ ලැබෙනවා. සාංගමික බදු අපිට ලැබෙනවද? අන්න ලැබෙන්නේ නැති එකක්. තියන්න. සාංගමික බදු අපිට ලැබෙන්නේ සංක්‍රාම වලට පස්සේ අඩු කරලා තියෙන්නේ මොකද්ද? මේක ලියගන්න. කුටුම්බයන්ට ගලා නොගිය ආදායම් කුටුම්බයන්ට ගලා නොගිය ආදායම් පරිවේග සමාජ සංරක්ෂණ අරමුදල් දෙවෙනි එක සාංගමික බදු. හරිද? සාංගමික බදු කියන්නේ අපේ අර ආදායමේ කොටසක් ඈ. නම් එකනවා බදු කියන්නේ ආදායමද කියලා. ඔව් බලන්න. අර chart එක බලන්න. අපේ සුද්ධ මෙහෙයුම් අතිරික්තය ඇතුලේ තියෙන එකක් තමයි සාංගමික ලාභ. අපේ ලාභයෙන් අපි බදු ගෙවන්න ඕනේ ආණ්ඩුවට. ළමයි කරන සාංගමික බදු මොකක්ද කියන්නේ මොකද්ද කියලා? සාංගමික බදු කියන්නේ ළමයි සමාගමේ ලාභය මත ගෙවන බදු. සමාගමේ ලාභය මත ගෙවන බදු. ඒකට අපි කියන්නේ සාංගමික බදු. ඒ ඊළඟට තියෙන නොබෙදූ ලාභ අපිට ලැබෙනවද ළමයි? නොබෙදූ ලාභ නේ අපිට ලැබෙන්නේ නැහැ නේ. ඒක ව්‍යාපාරය ඇතුළේ තියෙන්නේ. නොබෙදූ ලාභ හම්බෙන්නේ. හරි. ඊළඟට තියෙන ප්‍රාග්ධනශය නේද? මේ chart එක බලන්න. මේ chart එක. ප්‍රාග්ධනශය කුටුම්බයට ලැබෙනවද? ෂය කියන එක නෑ ඒක අඩු වෙලා යනවනේ. හැබැයි මෙතන ෂය අඩු කරන්න ඕනේද? මෙතන ෂය අඩු කරන්න ඕනේ නෑ. ඇයි උඩට නම් තියෙන මොන ජාතික ආදායමද? සුද්ධ
ශුද්ධ කියන්නේ ෂය අඩු වෙලා තියෙන්නේ. බලන්න මේ ශුද්ධ ගද්දී ෂය අඩු කරලා තියෙන්නේ. බැරි වෙලාවක් මෙතන මම දල ජාතික ආදායම කියලා තිබ්බනම් මෙතනින් ප්‍රාග්ධනශය අඩු කරන්න එනම් පුළුවන්. මෙතන දන්නවනේ තේරෙනව ගොඩක් මෙතන දල කියලා තිබ්බොත් ෂය අඩු කරලා නැහැනේ. ෂය ටික අඩු කරගන්න දරුවනේ දැන් තියෙන්නේ ශුද්ධනේ. ඔල්රෙඩි ඒක අඩු කරලා තියෙන්නේ. නැවත අඩු කරගන්න අවශ්‍ය නැහැ. ඒක ලියන්න ඕන. මිශ්‍ර ආදායම් අපිට ලැබෙන එකක්ද මිශ්‍ර ආදායම්? මිශ්‍ර ආදායම් අපිට ලැබෙන එකක්ද? ඔව්නේ අනේ අපේ ව්‍යාපාරය. තනි පුද්ගල අවුල් ඒක අපේ ව්‍යාපාරය. කෙලින්ම අපිට ලැබෙන ආදායම්. ඒවා එහෙම වෙනවා. නිෂ්පාදනයේ මත වෙනත් සුද්ධ බදු කියන එක අපිට එනවද? නෑනේ ඒවා රජයට යන ගාස්ුනේ. ඒවා හම්බෙන්නේ ඉතින් අයින් කරන්න. නිෂ්පාදනය මත වෙනත් සුද්ධ බදු අපිට ලැබෙන්නේ නැහැ වයින් කරන්න. නිෂ්පාදනයේ මත වෙනස් සුද්ධ බදු වයින් කරන්න. හැබැයි මෙහෙමයි. අර උඩ සුද්ධ මෙහිම අතිරික්තයේ බෙදුම් තැන බලන්න. ඔතන බදු පොලී එහෙම සමහර වෙලාවට ආණ්ඩුවට ලැබෙන අවස්ථා තියෙනවා. රජයේ දීපල බද්දට දුන්නොත් ඒ ලැබෙන බදු පොලිය කුටුම්බයන්ට ලැබෙනවද? රජයේ දේපලක් බද්දට දුන්නොත් රජය ණය දුන්නොත් ඒ ලැබෙන පොලිය අපිට ලැබෙනවද? ආණ්ඩුව ණය දීලා එයා පොලියක් අරගෙන අපි ලැබෙන්නේ. එහෙනම් තව එකක් ලියන්න පොදුවේ රජයේ දේපල ආදායම කියන්නේ. අපිට ලැබෙන්නේ නැති ආදායම් තියෙනවා රජයේ. රජයේ දේපල ආදායම්. රජයේ දේපල ආදායම්. අයින් කළා. රජයේ දේපල ආදායම්. හරි. එතනට ගාවනේ. ඊළඟට අපි දදේනි ගන්න කලින් එකතු කරනවා නේද භාණ්ඩා සේවා මත සුද්ධ බදු. ඔය භාණ්ඩා සේවා මත සුද්ධ බදු කුටුම්බයට ලැබෙන එකක්ද? භාණ්ඩා සේවා මත සුද්ධ බදු කුටුම්බයට ලැබෙනද? නෑනේ ළම ඒකත් අඩු කරන්න. අපිට ලැබෙන්නේ නෑනේ අපි. එහෙම කනපාඩම් කරන්න එපා ළම එහෙම තේරුමින් ගන්න. භාණ්ඩා සේවා මත සුද්ධ බදු භාණ්ඩා සේවා මත සුද්ධ බදු ගන්න මේ පැත්ත එකතු ඔච්චර අඩු කරන්න. ගන්න එකතු මේ පැත්ත. අද අඩු කරන්න. යටින් ඉරි දෙකක් දාලා ගන්න. ඔන්න ඔකට තමයි කියන්නේ කුටුම්බ ආදායම නැත්නම් පෞද්ගලික ආදායම. රජයේ දේපල ආදායම උඩින් තියෙන්නේ මොකද්ද කියලා මම මේ ටිකක් කියනනම් උඩින්ම තියෙන්නේ සමාජ සංරක්ෂණ අරමුදල්. සිංහලෙන් කියන නම මොනවද? සමාජ සංරක්ෂණ අරමුදල් කියන්නේ සිංහලෙන් කියන නම මොකද්ද? EPF ETF. ඒක තියෙන්නේ සේවක ආදායම ඇතුලේ අපිට ලැබෙන්නේ. සාංගමික බදුයි නොබෙදූ ලාභයි අපිට ලැබෙනවද මේ දෙකම? සාංගමික බදු කියන්නේ ආණ්ඩුවට සමාගම් ගෙවන බද්ද. තුන්වෙනි එකේ නොබෙදූ ලාභ කියන්නේ ඒගොල්ලෝ සමාගම ඇතුලේ තියාගන්න ලාභය. අපිට ඔය දෙකම ලැබෙන්නේ. නිෂ්පාදනයේ මත වෙනත් සුද්ධ බදු හතරවෙනි එක. නිෂ්පාදනයේ මත වෙනත් සුද්ධ බදු හතරවෙනි එක. තමයි නිෂ්පාදනයේ මත වෙනත් සුද්ධ බදු කියන්නේ අපිට ලැබෙන එක නෙමෙයි රජයේ ගාස්තුවක්. ලැබෙන්නේ. ඔය හැම එකක් ඇතුලේ තියෙන පුළුවන් රජයේ දේපල ආදායම්. අපිට ලැබෙන්නේ රජයේ දේපල ආදායම්. භාණ්ඩා සේවා මත සුද්ධ බදු. භාණ්ඩා සේවා මත සුද්ධ බදු කියනවා මේ කිලිම ආණ්ඩුවට එන ආදායම අපිට ලැබෙන්නේ. ඔන්න ඔය ටික එකතු කරලා ගන්න. හරිද? කුටුම්බ ආදායම කියන්නේ ආනයන මත බදු ගහනවාද කියලා අහනවා. මම දන්නේ නැහැ.
ආනයන මත බදුත් ගලපනවද සර් ජීඩීට ආනයන මත බදු ගලපනවා කියන්නේ ළමයි දදේනිය ඇතුලේ ආනයන නෑනේ ඇත්තට දදේනිය ඇතුලේ ආනයන නෑනේ ආනයන කියන්නේ ළමයි ලංකාවේ නිෂ්පාදනය කරපු එකක් නෙමෙයි තේරෙනවද දදේනිය කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරපු එකක් නෙමෙයි ආනයන කොහොමද දදේනිය ඇතුලේ නෑ ළමයි හරිද හරි ඊට පස්සේ මෙන්න මේ කුටුම්බ ආදායම මම මෙතනින් ගන්න ඔයාලට විල දෙන උත්තරේ කුටුම්බ ආදායම කියලා මේ ඔන්නව තුනකට බෙදා ගන්න ඔතන ඉවරයි ආදායම මෙන්න මෙතන තුනකට බෙදා ගන්න අර වගේ කුටුම්බ ආදායමෙන් වැඩ තුනක් කරන්න පුළුවන් දරුවනේ කුටුම්බ ආදායමෙන් වැඩ තුනක් කරන්න පුළුවන් මොකද්ද කරන්න පුළුවන් පරිභෝජනය කරන්න පුළුවන් ඉතුරු කරන්න පුළුවන් බදු ගෙවන්න පුළුවන් CST පරිභෝජනය කරන්න පුළුවන් ඉතුරු කරන්න පුළුවන් බදු ගෙවන්න පුළුවන් මේ දෙක විතරක් ගත්තොත් අපි ඒකට කියනවා වැය කළ හැකි කුටුම්බ ආදායම මේ දෙක විතරක් ගත්තොත් අපි කියනවා වැය කළ හැකි කුටුම්බ ආදායම වැය කළ හැකි කුටුම්බ ආදායම හරි වැය කළ හැකි කුටුම්බ ආදායම මෙතන ආනයන මුකුත් නැහැ CST විතරයි හරිද ඉවරයි ඔතන ඔක තමයි ආදායම් ප්‍රවේශය කියන්නේ මේක තමයි ආදායම් ප්‍රවේශය කියන්නේ මොනවද ප්‍රශ්න තියෙන ආදායම් ප්‍රවේශය ඔච්චරයි තේරුණාද ආදායම් ප්‍රවේශය අදාළ කොටස් ටික මොනවද මේ ගැටලු තියෙන්නේ මේක අවචන ලියා ගන්න C කියන්නේ පරිභෝජනය S කියන්නේ ඉතුරු T කියන්නේ බදු බදු කියන්නේ හැබැයි මේ ඍජු බදු නැත්නම් ආදායම් බදු ඍජු බදු නැත්නම් ආදායම් බදු අදන එකපාරම ලස්සන නැදගත්තා හරිද හරි ඕක තමයි ආදායම් ප්‍රවේශයට අදාළ කොටස් ටික මේ සමහර ළමයි අහන ප්‍රශ්න වලට මේ උත්තර ඉස්සරහදී හම්බෙන්නේ නැහැ මම ඒකයි සමහරව කියන්නේ රයිට් අපි යම් වියදම් ප්‍රවේශන දැන් මේක මොනවා right කොහොම ගන්නද මම වියදම් ප්‍රවේශ උඩින් ලියන වියදම් ප්‍රවේශ අපඩ කියන බලන්න එක කොලයක්ද කොල දෙකක්ද කියලා බලන්න වියදම් ප්‍රවේශය කොල දෙකක් ගත්තොත් හොඳයි මේ අතට කොල දෙකක් ගත්තොත් හොඳයි සැපියුම් නම්‍යතාවය කලේ නෑනේ චාට් ක්ලාස් එක කලේ නෑ සැපියුම් නම්‍යතාවය ඒක කරනවා දැන් මේකෙන් පස්සේ ඒක තමයි ඉතුරු වෙන්නේ කුටුම්බ ආදායම නේද CST වලට යටින් ලියන්නේ ඔව් CST වලට යටින් ලියුවේ වැය කළ හැකි කුටුම්බ ආදායම CS විතරක් අරගෙන වැය කළ හැකි කුටුම්බ ආදායම හරි ඕකේ වියදම් ප්‍රවේශය
මේක රෙකෝඩින් එකක් දානවා මේක රෙකෝඩින් එකක් දානවා බලා ගන්න අවශ්‍යයි මේ සමහර ළමයිට වැස්ස කියලා ඉන්න බෑ කියලා මැසේජ් එකක් දාලා තිබ්බා YouTube එකට දානවා හරිද වියදම් ප්‍රවේශයේ chart එක මේව ගහ ගන්න ඕනේ මේ වань හරිද අමතර දවසක් දාලා 2-3 පාඩම් කරන්න බැයිද බෑලවන්න 2-3 පාඩම් කරන්න මාස අපි ගත්තා 4-5 ඒව ගිහිල්ලා ඉවරයි හරිද මේ අපි ළමයි රිවිෂන් පන්තියේ මේ දවස්වල ඉන්නේ පිරිවැය පාඩමේ 12 වසරේ 4 වෙනි පාඩමේ පිරිවැය ටියුට් එක දීලා තියෙන්නේ වෙළඳපොළ ව්‍යුහ ටියුට් එක තමයි මේ පාර රිවිෂන් ටියුට් එක හරිද පළවෙනි ප්‍රශ්න ඉවරයි දෙවෙනි ප්‍රශ්න ඉවරයි තුන්වෙනි ප්‍රශ්නත් ඉවරයි හතර තමයි ද රිවිෂන් පන්තිය කරන්නේ මේ දවස්වල තීර පන්තිය කරන්නේ මුදල් හා බැංකුනේ මුදල් හා බැංකු මුදල් ටික ඉවරයි අපි බැංකු තමයි දැන් කරගෙන යන්නේ හරිද මේ මාසේ මේක ඉවරුණ ගමන් මේ මාසේ මේක ඉවරුණ ගමන් මම යනවා 7 8 9ට අවසාන පාඩම වර්ධනය හා සංවර්ධනය හරිද වර්ධනය සංවර්ධනය පාඩමට යනවා මේ තමයි අවසාන පාඩම සිලබස් එකේ වර්ධනය හා සංවර්ධනය පාඩම රිවිෂන් පන්තිය තමයි කරන්නේ તો රිවිෂන් පන්තිය ඒක කළාට පස්සේ අපි යනවා මේ හරියට රිවිෂන් පන්තිය පටන් ගන්නවානේ ජාතික ගිණුම් සාර්වාර්ථික රිවිෂන් පන්තිය තේරි කරනවා හරිද ඒතර ඒ විදිහට මෙතනට ඇවිල්ලා ඉන්නේ තීර පන්තිය දැන් තව එක පාඩම වෙලා මැදි හරිද සාධක වෙළඳපොළ කොටස මම මේකේ මෙතන ලියවල කරන්නේ සාධක වෙළඳපොළ මෙතන කරනවා ඊළඟට තව එක පාඩමක් අපිට ඉතුරු වෙන්නේ A level විභාගෙට හරි මේ රිවිෂන් පන්තියේ නැවත මේ සේරම කරනවා මේ සේරම රිවිෂන් පන්ති කරනවා මේක හැර සමහර විට මේකත් කරන්න නැති වෙයි ඒක වෙලාව තිබ්බොත් අපි බලමු මේක ඕනෙත් නැහැ මේ දෙක නම් අනිවාර්යෙන් කරනවා 6 8යි අපෝ කරනවා අනිවාර්යෙන් හරි ගන්න වියදම් ප්‍රවේශය ටියුට්ස් පොඩ්ඩක් පරක්කු වෙයි ළමයි ටියුට්ස් පොඩ්ඩක් පරක්කු වෙයි මේ දැන් ආය හපු නිසා කියන්නේ කොරෝනා වසංගතය නිසා ටියුට්ස් පොඩ්ඩක් පරක්කු වෙයි හරි එතකන් ටියුට්ස් ආවේ නැත්නම් අපි PDF එකකින් කරමු ආවට පස්සේ ලියා ගන්න right එන්න වියදම් ප්‍රවේශය ගන්න මේ කෙලවලට වියදම් ප්‍රවේශය වියදම් කොටස් දෙකයි වියදම් කොටස් දෙකයි නිෂ්පාදන ක්‍රියාවලියකින් තොර වියදම් නිෂ්පාදන ක්‍රියාවලියකින් තොර වියදම් නිෂ්පාදන ක්‍රියාවලියකින් තොර වියදම් හරි මේ පැත්තට ලියන්න නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වියදම් විභාග කල්යයිද නෑ තුසිතෙන් ටියුට් තිබ්බද උසස්මකින් ටියුට් තිබ්බද හෙට තියන්නේ අනිත් හැමෝම අහන්නේ ගෝල්ඩන් ගේට් සයන්ස් ඉමේජ් හැමතැනම තියලා තියෙන්නේ අනිත් හැමෝම අහන්නේ ක්ලාස් එක ගැන ළමයි දැනගන්න අය මට දැන් කියන්න වෙලාවක් නැහැ මේකට මැසේජ් එකක් දාන්න ඕගොල්ලන්ට ඉවයි
MCQ පොත් වල නෑ තෝකට දාන්න 13 වසරේ MCQ පොතක් තියෙනවා දෙන්න හරි මේ නිෂ්පාදන ක්‍රියාවලියකින් තොර වියදම් කියන එක මෙහෙම පහළට බෙදා ගන්න නිෂ්පාදන ක්‍රියාවලියකින් තොර වියදම් කියන එක මෙහෙම පහළට බෙදා ගන්න හරි එතන එකක් තමයි සංක්‍රාම මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු ඕන කොටස් වගේ එකක් ලියා ගන්න උදාහරණයක් අනිත් එක පාවිච්චි කළ භාණ්ඩ නැවත මිලදී ගැනීම පාවිච්චි කළ භාණ්ඩ නැවත මිලදී ගැනීම මට කියන්න ඇයි මේ තුන් දෙනාට නිෂ්පාදන ක්‍රියාවලියකින් තොර කියලා කියන්නේ මේ තුන් දෙනා නිසා අලුතින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් සිද්ධ වෙනවද මේ තුන් දෙනා නිසා නව වටිනාකමක් එකතු වෙන්නේ නැහැ අලුත් භාණ්ඩයක් බී වෙන සංක්‍රාම කියන්නේ නිකම්ම වියදමක් විතරයි මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු කියන්නේ කොටස් මිලදී ගන්නවා පිළිනපත් මිලදී ගන්නවා වගේ දෙයක් කිසිම භාණ්ඩයක් බිහි වෙන්නේ නැහැ පාවිච්චි කළ භාණ්ඩයක් නැවත මිලදී ගත්තා කියලා කිසිම වියදමක් අලුත් වියදමක් බිහි වෙන්නේ නැහැ ඒක අලුත් භාණ්ඩයක් බිහි වෙන්නේ නැහැ එහෙනම් හරිනම් දැන් ජාතික ගිණුම්කරණය මේ වගේව සැලකිලිට ගන්නවද අයින් කරන්න ඕනද බැහැර කරන්න ඕනද මේවා අනිවාර්ය ජාතික ගිණුම්කරණය අයින් කරන්න ඕනද බැහැර කරන්න මේ නිමෝම් ප්‍රවේශය ගත්තොත් මේ ඵලදායිද ඵලදායි නොවන ගනුදෙනුද නිමෝම් ප්‍රවේශය මේ මොකද මේ නිමෝම් ප්‍රවේශය ඵලදායි නොවන ගනුදෙනු මේවා හරිද පොඩි පහළට එකක් දාලා ලියන්න ජාතික ගිණුම්කරණයෙන් බැහැර කෙරේ ජාතික ගිණුම්කරණයෙන් බැහැර කෙරේ ජාතික ගිණුම්කරණයෙන් බැහැර කෙරේ හැබැයි ඉතින් මෙහෙමයි ඔයාට මතකද මේ කොටස් ගනුදෙනු කරද්දී අතරමැදියෙක් ඇවිල්ලා කොමිස් එකක් ගත්තොත් එහෙම ඒවා ගන්න ඕනේද? ඉව ගන්න ඕනේ. මේ පාවිච්චි කළ භාණ්ඩයක් නැවත විකුණද්දී අතරමැදියෙක් පොඩි ලාභයක් ගත්තොත් ඒව ගන්න ඕනේ. ඉව ගන්න ඕනේ. හරිද? ඒව කොහොමද ගන්නවා කියලා දන්නවනේ. ඉතින් මේගොල්ලන් අපි අයින් කරනවා. නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වියදම් දෙකකට බෙදා ගන්න ළම. සම්බන්ධ වියදම් දෙකට බෙදා ගන්න. එකක් අතරමැදි භාණ්ඩ මත වියදම් අවසන් භාණ්ඩ මත වියදම් අතරමැදි භාණ්ඩ මත වියදම් අවසන් භාණ්ඩ මත වියදම් ළමයි මොන භාණ්ඩය ඇතුලේ මොන භාණ්ඩ තියෙනවද? පරිණි ඉස්සරට එන්න මොන භාණ්ඩය ඇතුලේ මොන භාණ්ඩ තියෙනවද? අවසන් භාණ්ඩය ඇතුලේ අතරමැදි භාණ්ඩ තියෙනවා. ඒ නිසා මේ දෙකම මිලදී ගන්න දරන වියදම සැලකිල්ලට ගන්න ඕනේද? නෑ.
කාව විතරක් ගත්තා නම් ඇති දෙයි කියන්නේ. අවසන්ද අතරමැද? අවසන් විතරක් ගත්තා නම් ඇතිනේ. ඇයි අවසන් ඇතුලේ අතරමැද ඉන්නවනේ. ඉතින් දරුවනේ මෙයාට ඊතලයක් ගාව ලියන්නකො ජාතික ගිණුම් කරණයෙන් බැහැර කරයි කියලා පවුනේ. ඕනේ නෑනේ මෙයා. ජාතික ගිණුම් කරණයෙන් බැහැර කරා. වැඩක් නෑ. එයා ඉන්නවා මේක ඇතුලේ. ජාතික ගිණුම් කරණයෙන් බැහැර කරා. හරි. එහෙනම් අපි ගන්නේ අවසන් භාණ්ඩ මත දරන වියදම් විතරයි. හරිද? අවසානයේ ගන්න මේක විතරමයි. හරි. ඒක අපි බෙදා ගන්න ඕනේ පල්ලෙහාට රූල් යනවා 1 2 3 4 5 පල්ලෙහාට රූල් තියෙනවානේ සාමාන්‍යයෙන් 10ක් 15ක් විතර තියෙනවානේ. හරි. අවසන් භාණ්ඩ මත දරන වියදම් අපි 15ට බෙදාගමු. ටිකක් වැඩිපුර පල්ලෙහාට යනවා. ටිකක් වැඩිපුර පල්ලෙහාට යන නිසා මම මේක මකලා උඩින් අදින්න. දැන් මම මේ බෙදන එක තමයි යන්නේ. හරිද? මම මේ ටික සේර මකනවා නේ. හරිද? මේ ටික මකනවා. එන්න මෙතන අපි දැන් ඉන්නේ. අවසන් භාණ්ඩ මත වියදම් කියලා කිව්වේ. ඒක මේ පල්ලෙහාට යනවා. එකක් පරිභෝජන වියදම්. එකක් පරිභෝජන වියදම්. එහා පැත්තට මේ පැත්තට තව එකයි තියෙන්නේ. පඩි ඉඩා බා ගන්න ඕනක් දැම්ම මේ කෙරවලටම ගන්න. පුළුවන් තරම් කෙරවලටම ගන්න. හරිද? ඒ කෙරවලේම තියෙන්නේ ගෙවුම් ශේෂ ලේඛනය. එයා කෙරවලේම තියෙන ගෙවුම් ශේෂ ලේඛනය. එතනින් මේ පාරට ඉඳ තියාගන්න. දිගට. ඉතින් පරිභෝජන වියදම්. හරි. පරිභෝජන වියදමේ කොටස් දෙකක් තියෙනවා. එකක් පෞද්ගලික පරිභෝජනය අනිත් එක රාජ්‍ය පරිභෝජනය. අකුර මොකද්ද පෞද්ගලික පරිභෝජනේ? C. රාජ්‍ය පරිභෝජනේ G. හරි. ඊට දල ආයෝජනය. ඒවත් අවසාන වියදම්. I. very good. I. දල ආයෝජනයට තව නමක් කියනවා ලියන්න වරන්න ඇතුලේ. දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය. දල ආයෝජනයට දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය කියලා කියනවා. දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය කියලා කියනවා. හරි. දැන් පොඩ්ඩක් ඉන්න මේ C පෞද්ගලික පරිභෝජනය
අපි දැන් මේ කතර ටිකක් දාමු. පෞද්ගලික පරිභෝජනය C, රාජ්‍ය පරිභෝජනයේ G, දලායෝජනයේ I. මෙන්න මේ පෞද්ගලික පරිභෝජනයේ කොටස් දෙකක් තියෙනවා. දැන් මේකෙන් ඉඳ තියෙන්න ඕනේ පල්ලෙහාට. හරිද? එකක් තමයි කුටුම්බ අවසන් පරිභෝජනය. ඊළඟ තමයි ලාභ අපේක්ෂාවෙන් තොර ආයතනවල පරිභෝජනය. ලාභ අපේක්ෂාවෙන් තොර ආයතනවල පරිභෝජනය. මට කියන්න ලාභ අපේක්ෂාවෙන් තොර ආයතන පවා භාණ්ඩා සේවා මිලදී ගන්නේ කාගේ පරිභෝජනය වෙනුවෙන්ද? ලාභ අපේක්ෂාවෙන් තොර ආයතන ඔය මරණාධාර සමිති වගේ ඒවා ඒගොල්ල භාණ්ඩා සේවා මිලදී ගන්නේ අපේ පරිභෝජනය. කියන්නේ ඒ මත දරන වියදමත් අවසානයේ අපේ පරිභෝජනයට දෙන්නේ. ඔව්. හැබැයි වියදම දරන්නේ අපිද? වියදම දරන්නේ කුටුම්බද? නෑ. කුටුම්බ අවසන් පරිභෝජනය කියන්නේ අපි දරන වියදමද? කුටුම්බ අවසන් පරිභෝජනය කියන්නේ අපි දරන වියදම. ඒ අපි දරන වියදම කියන්නේ දරුනේ අපි කඩේට ගිහිල්ලා සල්ලි දීලා භාණ්ඩ ගන්නවා නම් ඒක තමයි මේක. මේ තියෙන අපි දරන වියදමක් නෙමෙයි. ආව එන්නේ වචන එනවා සමහරව. හරි මේ තියෙන අපි දරන වියදමක් නෙමෙයි ඈ මේක ලාභ අපේක්ෂාවෙන් තොර ආයතන දරන වියදම. හරි. ඔන්න C දෙකට බෙදා ගන්න. තමයි ජීවත් දෙකට බෙදා ගන්න ජීවත් දෙකට බෙදා ගන්න. ජීවත් දෙකට බෙදා ගන්න. G එකක් තමයි රජයේ සමූහ පරිභෝජනය ප්‍රගින ගාන චාර්ට් එක ගන්න නම් එතනට මුලින්ම අපි දාගමු එතන මුලින්ම රජයේ පුද්ගල පරිභෝජනය. රජයේ පුද්ගල පරිභෝජනය රජයේ සමූහ පරිභෝජනය අවශ්‍ය උදාහරණ ලියාගන්න. රජයේ පුද්ගල පරිභෝජනය රජයේ සමූහ පරිභෝජනය. ළමයි ආණ්ඩුව කුටුම්බ වෙනුවෙන් දරන වියදම් වලට කියන්නේ පුද්ගල පරිභෝජනයද සමූහ පරිභෝජනයද? ආණ්ඩුව කුටුම්බ වෙනුවෙන් දරන වියදම් වලට කියන්නේ පුද්ගල පරිභෝජනය. ලියන උදාහරණයක් අවශ්‍යයි අධ්‍යාපනයේ සෞඛ්‍ය. අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ කුටුම්බ වෙනුවෙන් දරන වියදම්. හරිද? දැන් සමූහ පරිභෝජනය කියන්නේ තමයි කුටුම්බ වෙනුවෙන් දරන වියදම් නෙමෙයි සමාජයේ වෙනුවෙන් දරන වියදම්. සමස්ත සමාජයේ වෙනුවෙන් දරන වියදම්. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව මුළු රටටම දෙන එකක් නේ ඒක ජාතික ආරක්ෂාව. නීති රීති ජාතික ආරක්ෂාව නීති රීති මහා මාර්ග ඒ වගේ සමස්ත සමාජයේ වෙනුවෙන් දරන ඒවට අපි කියන්නේ සමූහ පරිභෝජනය. තමයි පොහොර සහනාධාරය කියලා ළමයි කිව්වා. පොහොර සහනාධාරය කොහෙද දෙන්නේ? පොහොර සහනාධාරය කොහෙද දෙන්නේ? රජයේ පුද්ගල එකක්ද පුද්ගල එකක් නේ ළමයි. පොහොර ගොවියෝනේ ගොවියෝ කියන්නේ ඉතින් කුටුම්බනේ නේද? එයා පුද්ගලයෙක්නේ. පුද්ගල පරිභෝජන වියදම තමයි ඒ වෙන්නේ.
වීදි ආලෝකේ තොර ඒ වගේව සමූහ තමයි. මහා මාර්ග වීදි ආලෝක ඒ වගේ ජාතික ආරක්ෂාව නීති රීති ගොඩනැගිලි කිව්වාම ඉතින් මොන ගොඩනැගිලිද කියලා බලන්න ඕනේ. නිකම්ම ගොඩනැගිලි කිව්වාම කියන්න බෑ. හරි. ඒතර ඒ වගේම රජයේ සමූහ පරිභෝජන කියලා. උදාහරණයක් ලියාගන්න ඇති. හරි. දැන් මට කියන්න හරිද මේ ඔන්න බලන්න මේ පෞද්ගලික පරිභෝජනයේ දෙකට බෙදුවා කුටුම්බ අවසන් පරිභෝජනයයි ලාභ අපේක්ෂාවෙන් තොර ආයතනවල පරිභෝජනය. රාජ්‍ය පරිභෝජනයක් දෙකට බෙදුවා රජයේ පුද්ගල පරිභෝජනය රජයේ සමූහ පරිභෝජනය. පොට්ටක් කල්පනා කරලා බලලා කියන්න මේ පළවෙනි තුනම පරිභෝජනය කරන්නේ කවුද? මාර වැඩි. පළවෙනි තුනම පරිභෝජනය කරන්නේ කවුද? පළවෙනි තුනම පරිභෝජනය කරන්නේ කවුද? කුටුම්බනේ. පළවෙනි තුනම පරිභෝජනය කරන්නේ කුටුම්බනේ. ඒ නිසා පළවෙනි මේ තුනට සංගලවාරණක් දාලා ලියන්න ඉස්සරහින් ඉඩ තියනවාද ඉස්සරහ ලියන්න? මම දන්නේ නැහැ. ඉස්සරහ ලියන්න ඉඩ තියනවාද අර එහා පැත්තට නොගින්? තියනවනේ ආයතන ලියන්න. කුටුම්බ සත්‍ය සුනිශ්චිත පරිභෝජනය. කුටුම්බ සත්‍ය සුනිශ්චිත පරිභෝජනය. එහා පැත්තට කියන්නේ එහා පැත්තේ පිටුවට ගියාට කමක් නැහැ. මං කියන්නේ මේ පැත්තේ තව එකම එකයි තියෙන්නේ. කෙරවලින්. කුටුම්බ සත්‍ය සුනිශ්චිත පරිභෝජනය. එහෙනම් මට කියන්න කුටුම්බ සත්‍ය සුනිශ්චිත පරිභෝජනය කියන්නේ කුටුම්බ විසින් මුදලින් දැරූ වියදමද? නෑ. එහෙනම් කුටුම්බ විසින් පරිභෝජනය කළ භාණ්ඩ හා සේවා ප්‍රමාණය වටිනාකමද? ඔව්. ඒකෙදී මුදල් වියදම් කළේ කුටුම්බද කියන එක වැදගත්ද? එතනද? මුදල් වියදම් කළේ කුටුම්බද කියන එක වැදගත් නෑ. සත්‍ය කියන්නේ ළමයි කුටුම්බ පරිභෝජනය කළ සියලුම භාණ්ඩ හා සේවාවල වටිනාකම ඒකෙදි මුදල් ගෙව්වේ කවුද කියන එක අපිට වැදගත් නෑ. අපි බලන්නේ කුටුම්බ කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් පරිභෝජනය කළාද කියන එක. හරිද? එතකොට රජයේ සමූහ පරිභෝජනය කියලා තියෙන්නේ. මේකට තමයි අපි කියන්නේ රජයේ සත්‍ය සුනිශ්චිත පරිභෝජනය. පළවෙනි තුනම පරිභෝජනය කරන්නේ කුටුම්බ නම් ඉතින් අනේ ආණ්ඩුවට ඉතුරු එක විතරයි ඉතුරු වෙන්නේ. රජයේ සත්‍ය සුනිශ්චිත පරිභෝජනය. ඒක තේරුණාද? තීරිපන්ති නොතේරුණානේ ආයෙ තේරුණාද දන්නේ. සත්‍ය සුනිශ්චිත පරිභෝජන නම් නම් ඒ වගේව තේරුණාද? නැත්නම් right. මෙතන අපි ඉතින් ප්‍රශ්න මුකුත් සාකච්ඡා කරන්නේ නැහැ නිකන් chart එක ගන්න දාගන්න. හරි. මට මේ ආයෝජනත් බෙදා ගන්න ඕනේ ළමයි. ආයෝජනත් බෙදා ගන්න ඕනේ තුනකට. ආයෝජන තුනකට බෙදා ගන්න. ආයෝජන තුනකට බෙදන එකක් තමයි දලදේශීය ස්ථාවර. දලදේශීය ස්ථාවර ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. ස්ථාවරනේ කියන්නේ ඔතන හැම ආයෝජනයක්ම තියෙනවද ස්ථාවරවත්කම් විතරද? දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ ස්ථාවරවත්කම් විතරයි. ඉඩම් සංවර්ධනය, ගොඩනැගිලි, ප්‍රවාහන උපකරණ, යන්ත්‍ර සූත්‍ර අන්න ඒ වගේ විතර උතර තියෙන්නේ. ස්ථාවරවත්කම් ටික විතරයි. තොග ටික වෙනම ඉන්නේ, තොග වෙනස් වෙන්නේ. තොග වෙනස් වෙන්නේ.
තොර ඔගොල්ලෝ එකතු කරලා තමයි දැන් දාලා ආයෝජනය ගන්න ඕනේ. එතන මේ ඉන්නේ අමුද්‍රව්‍ය තුන් දෙනෙක් ඉන්නවා තොග වෙනස් වීම. එතන කවුද ඉන්නේ? ඒවා මම මේක දාන්නේ අවශ්‍යයි එක අමුද්‍රව්‍ය නොනිමි අමුද්‍රව්‍ය නොනිමි සහ නිමි. තොග වෙනස් වීම. තව එකෙක් ඉන්නවා. වටිනාකම් වෙනස් වීම. වටිනාකම් වෙනස් වීම. වටිනාකම් වෙනස් වීම. තොග වෙනස් වීම වටිනාකම් වෙනස් වීම. හරිද? ඒතර මේ තුන් දෙනා දීලා තිබ්බොත් ඒ තුන් දෙනා එකතු කරලා මේක ගන්න. මේ ළමයි විභාගෙදී පටල ගන්න එපා මේක. දලායෝජනයට කියන තව නමක් තමයි දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය. දැන් මෙතන අර ස්ථාවර කියලා තියනවද? මෙතන ස්ථාවර කියලා වචනයක් තියනවද? නැහැ. ඒකේ අනු කොටසක් තමයි ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. දැන් මේ වුණොත් විභාගේ දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ දීලා මේ දෙන්නම දීලා තිබ්බොත් මේ දෙන්නම එකතු කරලා දායෝජනය ගන්න වෙන්න ඕන. ඔව්. විභාගේ දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ දීලා මේ දෙන්නම දීලා තිබ්බොත් එකතු කරනවද? නෑ. ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය නෙමෙයි. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ අයිටම තමයි. මෙන්න මේ දෙක පටල ගන්න එපා. මේ අනු කොටස තමයි ස්ථාවර කියලා කියන්නේ. අනු කොටස තමයි ස්ථාවර කියලා කියන්නේ. right. ඊළඟට අපි ගන්න සුද්ධ අපනයන. මෙතනින් ප්‍රධාන එක කියන්නේ. පරිභෝජන වියදම් කළා, දලායෝජනය කළා, සුද්ධ අපනයන. සුද්ධ අපනයන මොකද අකුර? x ඍණ m නැත්නම් nx. nx. හරි. මෙන්න මේ කතිර හතර එකතු කරලා උත්තරයක් ගන්න. යටින් ඉරන් ගන්න එපා. මෙන්න මේ කතිර හතර එකතු කරලා උත්තරයක් ගත්තොත් ඒකට මොකද කියන්නේ? CGINX. C දන I දන G දන NX. ඒ තමයි වෙළඳ මිලට දදේනි. හරිම ලේසි. වෙළඳ මිලට දදේනි. මේ ටික තමයි අමාරු. දැන් මට කියන්න ඇයි මේ වෙළඳ මිලට දදේනි? අර නිමෝම් ප්‍රවේශයයි ආදායම් ප්‍රවේශයයි ගත්තා වගේ මෙතන මූලික මිලට එකතු කළාගේ කියලා එකක් ගත්තද? නෑ නේ. ඇයි? හේතුව වෙයි දන්නවද? එතන ඒ තොරතුරු ගන්නේ නිෂ්පාදන ප්‍රවේශයේ ආදායම් ප්‍රවේශයේ තොරතුරු ගන්නේ පාරිභෝගිකයන්ගෙන්ද නිෂ්පාදකයන්ගෙන්ද? එතන ඒ තොරතුරු ගන්නේ කාගෙන්ද? නිෂ්පාදකයන්ගෙන්. එතකොට තොරතුරු වෙන්නේ එයාගේ මිලෙන් එන්නේ. එයාගේ මිල කියන්නේ ඉතින් මොන මිලද? එයාගේ අතට ලැබෙන මිල කියන්නේ එයාගේ අතට ලැබෙන මූලික මිලට එන්නේ බදු නෑ ඒකේ. එයාගේ ගාන කෘෂිකාර්මික අංශය කීයද කියලා. එයා කියන්නේ එයාගේ ගාන. කාර්මික අංශය එයා කියන්නේ එයාගේ ගාන. බදු නේ ඔය ඇතුළේ. අපි ඒකනේ බදු ටික ඇඩ්ජස්ට් කරලානේ අවසාන වෙළඳ මිලට හරවගන්නේ. දැන් හොඳට කල්පනා කරලා මට කියන්න ආදායම් ප්‍රවේශයෙන් තොරතුරු ගන්නේ නිෂ්පාදකයන්ගෙන්ද මේ පාරිභෝගිකයන්ගෙන්ද? වියදම් ප්‍රවේශ තොරතුරු ගන්නේ වියදම් ප්‍රවේශ තොරතුරු ගන්නේ භාණ්ඩ මිලදී ගන්නයි. අපි මිලදී ගන්න භාණ්ඩවල වටිනාකම ඇතුලේ බදු තියෙනවද? අපි දරන වියදම් ඇතුලේ බදු තියෙනවනේ. ඉතින් ආයි ගලපන්න දෙයක් නැහැ. මේ ඔටෝමැටිකලි උත්තර එනවා. වෙනම බදු ගලපන්නවත් මුකුත් කරන්න එපා. කෙලිම උත්තරේ ගන්න දදෙන්නේ. තේරුණා නේද? නිමෝම් ප්‍රවේශ බදු ගලපන්න. ආදායම් ප්‍රවේශයත් බදු ගලපන්න. මේ මෙතන බදු ගලපන්න එපානේ. මේ අපි ගෙවන නිල මේ තියෙන්නේ. අපි කරන ආයෝජනය. නේ? අපි කරන කුටුම්බ පරිභෝජන වියදම මේ තියෙන්නේ. මේව ඇතුලේ තියෙනවා
රජයේ මේ බදු ගලපන්න දෙයක් නැහැ. හරි. දදී ළමයි වැඩක් ඉන්නවා නම් කියන්න මෙන්න මේ ටිකට මොකක්ද අපි කියන්නේ? CGI ඔය දුන්න මොකක්ද කියන්නේ? අන්න දලදේශීය වියදම දලදේශීය වියදම දලදේශීය වියදම ඔය තුනට අපි කියන්නේ දලදේශීය වියදම. එහෙනම් මට කියන්නේ අකුරු වලින් සංකේත වලින් කියන්නේ දලදේශීය වියදමට ඕන දාගන්න C ධන G ධනයි කියලා. දරුවනේ දලදේශීය වියදමට මොකක් එකතු කරොත් දෙන්නේ නම් දදේනි. හරි ලේසියිනේ. දලදේශීය වියදමට සුද්ධප්නයන එකතු කරොත් NX දදේනි. වරද්ද ගන්න එපා මම තවත් නැහැ විභාගෙදී. ආනේ මේ මෙතනින් පල්ලෙහාට යන්න ඉවරයි. යන්න මෙතනින් පල්ලෙහාට මම හදන්නේ. එකතු කරන්න ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම යන්න මෙතනින් පල්ලෙහාට. ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම එකතු කරගන්න. ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම එකතු කරගන්න. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම එකතු කරගන්න දැන් මොකද වෙන්නේ? දල ජාතික ආදායම. දල ජාතික ආදායම. ආමේ ඒකට එකතු කරන්න ශුද්ධ විදේශ වර්තන සංක්‍රාම. ශුද්ධ විදේශ වර්තන සංක්‍රාම. ශුද්ධ විදේශ වර්තන සංක්‍රාම පිට රටින් ලැබුණු සංක්‍රාම. ශුද්ධ විදේශ වර්තන සංක්‍රාම. දැන් එන්නේ මොන දල ජාතික ආදායම? දැන් එන්නේ වැය කළ හැකි දල ජාතික ආදායම. දැන් එන්නේ වැය කළ හැකි දල ජාතික ආදායම. වැය කළ හැකි දල ජාතික ආදායම. අයිඩි ලියන්න බැරි කරන්න. මේ ළමයි කහන ප්‍රශ්නයක් මොකද හන්නේ? ගොඩනැගිලි සත්‍ය සුනිශ්චිත කියන එකට යන්නේ කොයි ටිකටද? ගොඩනැගිලි කියන්නේ මොන ගොඩනැගිලිද ළමයි? එහෙම කියන්න බෑ. ගොඩනැගිල්ලක් කියන්නේ එකක් ගොඩනැගිලි කියන එක ළමයි මේ නිවස නම් ඒක ආයෝජනයකට එන්නේ. මතකද? නිවාස කියන්නේ ඇත්තටම කුටුම්බ දරන වියදමක් වුණාට ඒවයින් මෙතන ආයෝජනයට එන්නේ. පරිභෝජන වියදම් වලට එන්නේ නැහැ නිවාස. ගොඩනැගිල්ල මොකක්ද දන්නේ? ආණ්ඩුව නිකන් හදන මේ මොනවාද? shopping mall වගේ එකක් නම් ඒක රජයේ සමූහ පරිභෝජන වියදමක්. නිවාස ඉදි කරන්න යන වියදමක් ඒව මෙතනට එන්නේ. දල ආයෝජන. ඒක නිකම්ම ගොඩනැගිල්ලක් කිව්වොත් එහෙම කියන්න බෑ. මොකේද දෙන්නේ කියලා. හරිද? මම මේ ටික පොඩ්ඩක් ලියලා පෙන්නන්නම් ඈ. මොකද ඒක අරමුණ අනුව වෙනස් වෙනවනේ. දැන් දදේනි මෙහෙම ඉන්නවෑ. මේක එකතු කරන්න. මේක එකතු කරන්න. ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. එතකොට එනවා ළමයි දල ජාතික ආදායම. මට කියන්නේ මෙතනට එනකන් සංක්‍රාම එහෙම ගත්තද අපි? සංක්‍රාම එහෙම ගත්තද මෙතනට එනකන්? දල ජාතික ආදායමට එනකන්
සංක්‍රාම අරන්නේ සංක්‍රාම ගන්න නැතුව අපි හැදුවේ. හැබැයි පිට රටකින් සංක්‍රාමයක් ලැබුණොත් ලංකාවේ වැය කළ හැකි ආදායම වැඩි වෙයිද? වෙන රටකින් සංක්‍රාමයක් ලැබුණොත් ලංකාවේ වැය කළ හැකි ආදායම වැඩි වෙයිද? වැඩි වෙයි. දැන් මෙහෙම වුණොත් ආණ්ඩුව අපිට සංක්‍රාම දුන්නට ලංකාවේ වැය කළ හැකි ආදායම වැඩි වෙයිද? ආණ්ඩුව අපිට සංක්‍රාමයක් දුන්නොත් ඒක නෑනේ නම. ඒක නිකන් ගෙදර තාත්තා අම්මට සල්ලි දුන්නට ගෙදර වැය කළ හැකි ආදායම වැඩි වෙන්නේ. ඒක ඇතුලේ වෙන එක. එක්කෙනෙක්ගෙන් තව කෙනෙක්ට යන එක විතරයි වෙන්නේ. ගෙදර ආදායම වැඩි වෙන්නේ. පිටින් ආදායමක් එන්න ඕනේ ගෙදර ආදායම වැඩි වෙන්න. අන්න ඒ වගේ තමයි මෙතනට. එහෙනම් අපි එකතු කරනවා මෙතනට. සුද්ධ විදේශ මතක ඇතුව විදේශ වර්තන කියන්නේ කෙටි කාලීන. වර්තන කියන්නේ කෙටි කාලීන. සංක්‍රාම. සුද්ධ විදේශ වර්තන සංක්‍රාම. දැන් මේ උත්තරේට අපි කියන්නේ ඉතින් දෙක කරවල ගන්න. වැය කළ හැකි නව ජාතික ආදායම. සුද්ධ කියලා දැන් මේ මොකක්ද අඩු කළේ කියලා ලැබුණු සංක්‍රාමයි අපි දුන්න සංක්‍රාමයි අතර වෙනස. ලද සංක්‍රාමයි ගෙවූ සංක්‍රාමයි අතර වෙනස නිසා තමයි සුද්ධ කියලා දාන්නේ. අවශ්‍යව ලියා ගන්න අනේ ප්‍රශ්න දෙනවා අහන්න. ලද සංක්‍රාමයි ගෙවූ සංක්‍රාමයි. මෙතන ගන්න විදේශ විතරයි ඈ. විදේශ විතරයි ගන්නේ. දෙක තුන පාඩම් වල රෙකෝඩින් තියෙනවද නැහැ? එක්ස්පයර්. ඒ වයින් වෙලා පරණ පාඩම් නේද දැන් ආ. කොහොමද මේ මාසෙ ඉඳන් රෙකෝඩින් නැහැ දන්නවනේ. මේ මාසෙ ඉඳන් රෙකෝඩින් නැහැ. හරි. right. ඔය ටික ඉවරයි. කෙරවලේම ගෙවුම් විශේෂ ලේඛනය කියලා ලියලා මේ මෙහෙම ඉඩක් තියෙනවද පල්ලයට තීරුවක්. තීරුවක් තියෙනවද මේ පල්ලයට? තියෙනවනේ. අපි ඊළඟට chart class එක කරන්න ළමයි පිරිවේ පාඩමට. ඊළඟ class එක ගන්නේ පිරිවේට. පිරිවේ. ඒක දවස් දෙකක් කරනවා. පිරිවේ එක දවසක් කරනවා. වෙළඳපොළ බිම තව දවසක් කරනවා. ඊට කලින් සැපින් ධම්මිතාවේ කරන්න ඕන. හරි. right. ගෙවුම් විශේෂ ලේඛනය. තමයි ගෙවුම් විශේෂ ලේඛනය මම ටිකක් මෙහෙට ගන්න. මට ඉස්සල්ලාම පොඩ්ඩක් කියන්න ගෙවුම් විශේෂ ලේඛනයේ වාර්තා කරන්නේ දේශීය ගනුදෙනුද විදේශ ගනුදෙනුද? ගෙවුම් විශේෂ ලේඛනයේ වාර්තා කරන්නේ විදේශ ගනුදෙනු විතරයි. අවශ්‍ය පැන්සල ලියලා තියාගන්න. විදේශ ගනුදෙනු වාර්තා කරනවා කියන එක ලියලා තියාගන්න පැන්සලේ. මේක වාර්තා කරන්නේ විදේශ ගනුදෙනු විතරයි. හරි. මේක දෙකට බෙදාගන්න. ජංගම හා ප්‍රාග්ධන ගිණුම මූල්‍ය ගිණුම. ජංගම හා ප්‍රාග්ධන ගිණුම මූල්‍ය ගිණුම. ජංගම හා ප්‍රාග්ධන ගිණුමත් දෙකට බෙදාගන්න. ජංගම ගිණුම ප්‍රාග්ධන ගිණුම. හරි. අපේ මේ පාඩමට මේ දෙන්නම ඕනේ නැහැ. අපේ මේ පාඩමට මේ දෙන්නම ඕනේ නැහැ.
හරිද? අපිට ඕන වෙන්නේ මෙන්න මේ විතරයි. හරි. මට මෙතන ඉඩ මදි නිසා මම මේ පැත්තට ගන්නවා ඈ. හරිද? අනේ ජංගම කියන එක දැන් ඔන්නෝම තමයි තියෙන්නේ. හරි? right. ළමයි ජංගම ගිණුමේ වාර්තා කරන්නේ විදේශ රටක් එක්ක කළ කෙටිකාලීන ගනුදෙනුද දිගුකාලීන ගනුදෙනුද? ජංගම ගිණුමේ වාර්තා කරන්නේ කෙටිකාලීන ගනුදෙනු. දාන්න වරන්න තියෙන්නේ. ජංගම ගිණුමේ තියෙන කෙටිකාලීන ගනුදෙනු. ප්‍රාග්ධන ගිණුම ඇතුලේ තියෙන්නේ. ප්‍රාග්ධන ගිණුම ඇතුලේ තියෙන්නේ. දිගුකාලීන ගනුදෙනු. දාන්න වරන්න ඇතුලේ. ප්‍රාග්ධන ගිණුම දාන්න දිගුකාලීන ගනුදෙනු. ජංගම ගිණුම ඇතුලේ වරහන් ඇතුලේ දාන්න කෙටි කාලීන ගනුදෙනු. ප්‍රාග්ධන ගිණුම ඇතුලේ දාන්න දිගු කාලීන ගනුදෙනු. අපිට ඕනේ දැන් මෙයා විතරයි. හරි. මෙයාගේ ඇතුලේ කොටස් හතරක් තියෙනවනේ. අපි මෙන්න මෙහෙම ලියමු මුලින්ම. එක භාණ්ඩ ගිණුම භාණ්ඩ ගිණුම භාණ්ඩ අපනයනය කරාම මුදල් ලැබෙනවනේ. භාණ්ඩ ආනයනය කරාම සල්ලි ගෙවන්න එපයි. හරිද? මේ අපනයන වලින් ආනයන අඩු කරාම එන්නේ මොන ගිණුමේ ශේෂයද එහෙනම්? භාණ්ඩ අපනයන වලින් භාණ්ඩ ආනයන අඩු කරාම එන්නේ මොන ගිණුමේ ශේෂයද? භාණ්ඩ අපනයන වලින් භාණ්ඩ ආනයන අඩු කළාම එන්නේ ඒ සුද්ධ අපනයන නෙමෙයි භාණ්ඩ ගිණුමේ ශේෂය. මෙන්න මේ භාණ්ඩ ගිණුම කියන දාන්න. ඔන්නාව භාණ්ඩ ගිණුමේ ශේෂය. අංක දෙක තමයි සේවා ගිණුම. සේවා ගිණුම. එතනත් සේවා අපනයනේ තියෙනවා. සේවා ආනයන තියෙනවා. එතකොට එනවා සේවා ගිණුමේ ශේෂය. මට පොඩ්ඩක් කියන්න ටික ලංකාව අපනයනය කරන භාණ්ඩයක් දෙකක් කියන්න. ලංකාව අපනයනය කරන භාණ්ඩයක් දෙකක් අවශ්‍ය ලියාගන්න දන්නවනම් ඕනේ. තේ පොල් රබර් ඇඟලුම්. තේ පොල් රබර් ඇඟලුම්. මැණික් කුළුබඩු අපනයනය කරන ඒවා. තේ පොල් රබර් මැණික් කුළුබඩු ආනයනය කරන ඒවා. හැම එක සියල්ල කණිජ තෙල් වාහන ඉදන් ඉදි කට්ට පවා අපි ආනයනය. හරිද? right. සේවා ගිණුම. අපි අපනයනය කරන සේවා මොනවාද ළමයි? ගෘහ සේවය ගන්න බෑ. ඒක සේවාවක් නෙමෙයි. ඩොක්ටර්ස්ලා ඒව ගන්න බෑ. ශ්‍රමය ගන්න බෑ. උපකාරක සේවා දිගෙන්නේ මෙතන සේවා කියලා නෑ. අකාර්මික සේවා ගන්න පුළුවන්. රක්ෂණය ගන්න පුළුවන් ඉන්ෂුරන්ස්. දන්න තේ ලියා ගන්න. ගුවන් සේවා සපයනවා අපි. ශ්‍රී ලංකන් එයාලයින්ස්. නැව් සේවා සපයනවා අපි. මෙතන සේවා අපනයන කියන ඔය නැව් සේවා, ගුවන් සේවා, සංචාරක සේවා කවුරුත් කිව්වේ නෑ ඒක. කවුරුත් කිව්වේ නෑ. ලංකාවේ ප්‍රධාන මේ දවස්වල ළඟව සංචාරක සේවා, පරිගණක සේවා, ඔයදී තොරතුරු තාක්ෂණ IT සේවා ඔන්න ඔය වගේ සේවා අපනයි. අපි ආනයනය කරන සේවා මොනවද? අධ්‍යාපනය ඉගෙන ගන්න පිටරට යන්න අපේ අය.
ගෘහ සේවය වගේම ගන්න බෑ. රැකිය අවස්ථා ගන්න බෑ. අසෞඛ්‍ය ගන්න පුළුවන්. වෙන රටවලට අපි කියනවා සෞඛ්‍ය බෙහෙත් ගන්න යනවා. සෞඛ්‍ය ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ ගුවන් සේවා තියෙනවා. වෙන රටක ගුවන් සේවා තියෙනවා. නැව් සේවා තියෙනවා. අර එකම උදාහරණ ටික. අපි පිටරට සංචාරය කරනවා. ඉදිකිරීම් සේවා. එන වෙන රටවල කට්ටිය ලංකාවේ වල බිල්ඩින් හදන්නේ නේද? ඒගොල්ලෝ බිල්ඩින් එක හදලා අපිට කෙනෙක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා බිල්ඩින් එක හදනවා. සේවාවක් සපයනවා ඒගොල්ලෝ. හරිද? රයිට්. ආරක්ෂක සේවා ඕ ඒ වගේම ගන්න. හරි. එහෙනම් මේ තර සේවා අපනයනය කරනවා, සේවා ආනයනය කරනවා, භාණ්ඩ අපනයනය කරනවා, භාණ්ඩ ආනයනය. මෙන්න මේ දෙක එකතුව ගත්තොත් ඒකට තමයි අපි ජාතික ගිණුම් කරණය කියන්නේ. මේ දෙක එකතුව ගත්තොත් ඒකට තමයි ජාතික ගිණුම් කරණය කියන්නේ මොකක්ද? භාණ්ඩ අපනයන ආනයනයි සේවා අපනයන ආනයනයි අඩු කරලා ගත්තාම යාට තමයි ඉන්ඩෙක්ස් කියලා කියන්නේ. ඉන්ඩෙක්ස් ශුද්ධ අපනයන. මොකද ශුද්ධ අපනයන කියන්නේ භාණ්ඩද සේවාද දෙකම. භාණ්ඩද සේවාද දෙකම එන්න බෑ. ශුද්ධ අපනයන කිව්වම භාණ්ඩ සේවා දෙකම එන්න ඕන ශුද්ධ අපනයන. හරි. තුන්වෙනි ගිණුම ප්‍රාථමික ආදායම් ගිණුම. ප්‍රාථමික ආදායම් ගිණුම. ප්‍රාථමික ආදායම් ඔන්න ඔතන්ට තමයි ළමයි ඉන්න ගොඩාක් අය කිව්ව උදාහරණ. ප්‍රාථමික ආදායම් ලැබීම් තියෙනවා. දැන් ලංකාවේ කෙනෙක් වෙන රටක වැඩ කළොත් එයා ගන්න වැටුප අන්න ප්‍රාථමික ආදායම්. දැන් ප්‍රාථමික ආදායම් කියන්නේ සේවාවන් නෙමෙයි ඈ. ශ්‍රමයට ලැබෙන වැටුප, ප්‍රාග්ධනයට ලැබෙන පොලිය, ව්‍යවසායිකයෝ ගන්න ලාභය, කලාතුරකින් ආයෝජනයට බදු කුලිය ලැබෙන අවස්ථාවක් තියෙනවා. කොටින්ම මෙන්න මෙතන තමයි අර ඔයා කිව්ව කලින් ඒවා එන්නේ. සාධක ආදායම්. සාධක ආදායම්. හැබැයි හොඳට මතක තියාගන්න ඕන ලියලා තියාගන්න මේ මෙතන ලියලා තියාගන්න. නේවාසික මිනිස්සු නේවාසිකයෝ ලබන ආදායම් මේ නේවාසිකයෝ කියන්නේ ඒගොල්ලෝ රට ගිහිල්ලා ලොකු කාලයක්ද ටික කාලයකද? සිංහලෙම කියනවා. රට ගිහිල්ලා පොඩි ටික කාලේ මාස 3ට වඩා අඩු කාලයක්. ඒගොල්ලෝ නැවත ලංකාවට එන අයද? මේගොල්ලෝ නැවත ලංකාවට එන අයද? ඔව්. දැන් ශිහාන් මීරංග ඕස්ට්‍රේලියාවට ගිහලා ප්‍රසංගයක් කරනවා. එයාගේ ශ්‍රමයේ දාලා ප්‍රසංගයක් කරනවා. කරලා සල්ලි ටික අරන් ලංකාවට එන්නේ. ප්‍රාථමික ආදායම එයා හිටලා ඉන්නේ. අපේ ක්‍රිකට් ගහන අය වෙන රටක් ගිහලා ක්‍රිකට් ගහලා පරදිනවා සාමාන්‍යයෙන්. දැන් ආයි දිනනවා පොඩ්ඩක්. ඒ සල්ලි හම්බ වෙන අපේ අයට. නේද? ඒ වගේ වට අපි කියන්නේ ප්‍රාථමික ආදායම ලැබී. ඊළඟට ඩොක්ටර් කෙනෙක් ඉන්දියාවට ගිහිල්ලා මාස 3ක් කොරෝනා වලට බෙහෙත් කරලා ලංකාවට එනවා. ඒතර ඒ වගේ වට අපි කියන්නේ ප්‍රාථමික ආදායම ටික කාලයකට යන්නේ. නේවාසිකයෝ. හරිද? ඒ වගේම ප්‍රාථමික ආදායම් ගෙවීම් තියෙනවා. ප්‍රාථමික ආදායම් ගෙවීම් තියෙනවා. ප්‍රාථමික ආදායම් ගෙවීම් කියන්නේ ඔක අනිත් පැත්ත. විදේශ ශ්‍රමිකයෝ ලංකාවේ වැඩ කරනවා. අපි ඒගොල්ලන්ට අන්න දැන් ආයෙ වරදලා ට්‍රැවලින් කියන්නේ ප්‍රවාහනේ එන්නේ මෙතනට. මේ තියෙන්නේ අර සාධක ආදායම්. විදේශ ශ්‍රමිකයෝ මෙහි ආවොත් වැටුප් ගෙවන්න ඕනේ. අන්න ගෙවීම. විදේශිකයෙක් මෙහි ව්‍යාපාරයක් පටන් ගත්තොත් එයා ලාභයක් ගන්නවා. අන්න ගෙවීම. මෙතන තියෙන ලොකුම ඉලක්කය මොකක්ද? ගත්ත ණයවලට මොනවද ගෙවන්න ඕනද පිටරටට අපි? ගත්ත ණයවල ඒක තමයි ලොකුම ඉලක්කම මෙතන තියෙන්නේ. මේ සෙට් එකේම ලොකුම ඉලක්කය කියන්නේ මේක නෙමෙයි. මේවා ගත්ත ලොකුම ඉලක්කම මේක. ගත්ත ණයවලට පොලි ගෙවන්න. ඒව ප්‍රාථමික ආදායම් ගෙවි.
හරිද? සර් චාට් ක්ලාස් එකේ රෙකෝඩින් කියලා මැසේජ් එකක් දාන්න ඕනේ දෙපා අම්බෝ දාන්න එපා. චාට් ක්ලාස් එකේ රෙකෝඩින් කියලා මැසේජ් දාන්න එපා. දානවා රෙකෝඩින් එක. YouTube එකට දාලා එහෙමම දානවා. හරිද? එහෙනම් මේ පටල ගන්න එපා මේ දෙක. මේ තියෙන්නේ උපකාරක සේවා. සේවා කියන්නේ සංචාරක, ප්‍රවාහනය, sannivedanaය අන්න ඒ වගේ. හරිද? මේ තියෙන්නේ සාධක ආදායම්. ශ්‍රමයට ගෙවන වැටුප, පොලි, ලාභ, ලාභාංශ, බදුකුලි ඒ වගේම තමයි මේක. හරිද? දැන් මෙතන ලැබීම් වලින් ගෙවීම අඩු කළ ගන්න උත්තරේ. ඉතින් මේක ජාතික ගිණුම්කරණය මොකේද සමාන? ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායමට සමානයි. ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායමට සමානයි. මේ විදේශ ප්‍රාථමික ආදාය ලැබීම වලින් ගෙවීම අඩු කරනවා. මේකේ අවසාන ගිණුම තමයි ද්විතීක ආදායම් ගිණුම. ද්විතීක ආදායම් ගිණුම. අවසාන ගිණුම. ද්විතීක ආදායම් ගිණුම. ද්විතීක ආදායම් කියන්නේ මොනවටද? ද්විතීක ආදායම් කියන්නේ මොනවටද? ද්විතීක ආදායම් කියන්නේ ද්විතීක ආදායම් කියන්නේ සංක්‍රාම වලට විදේශ සංක්‍රාම ළමයි ආණ්ඩුවට ලැබෙන සංක්‍රාම වලට කියන්නේ නිල සංක්‍රාම. ආණ්ඩුවට ලැබෙන සංක්‍රාම වලට කියන නිල සංක්‍රාම. ඒත් අපි කරන්නේ ලැබීම් වලින් ගෙවීම අඩු කරලා සුද්ධ උත්තරය දාගන්නවා එකපාරට. ලැබීම් වලින් ගෙවීම අඩු කරලා සුද්ධ උත්තරය දාගන්නවා. අපිට ලැබෙන සංක්‍රාම වලට කියන්නේ පෞද්ගලික සංක්‍රාම. එතනත් අපට ලැබෙන ඒවා තියෙනවා, ගෙවන ඒවා තියෙනවා. ලැබීම් වලින් ගෙවීම අඩු කරලා ගන්න උත්තරේ නෑ. යටින් ගෙන ගහ ගන්න. දැන් මට කියන්න මේකෙන් මේක අඩු කරන්න ඕනේද මේ දෙක එකතු කරන්න ඕනේද? දැන් හැම එකම මේකෙන් මේක අඩු කළා මේකෙන් මේක අඩු කළා මේකෙන් මේක අඩු කළා මේ දෙක එකතු කරලා ගන්නෑ. මොකද ද්විතීක ආදායම් කියන්නේ සංක්‍රාම වර්ග දෙකක් තියෙනවා. ආණ්ඩුවට ලැබෙන ඒවායි අපිට ලැබෙන ඒවා. ආණ්ඩුවට ලැබෙන ඒවා නිල සංක්‍රාම, අපිට ලැබෙන ඒවා පෞද්ගලික සංක්‍රාම. දැන් මෙතන මම ලැබීම් වලින් ගෙවීම අඩු කරලා සුද්ධ උත්තරය දාලා තියෙනවා. නිල සංක්‍රාම ලැබෙන ඒවා තියෙනවා, ගෙවන ඒවා තියෙනවා සුද්ධ උත්තරය. පෞද්ගලික සංක්‍රාම ලැබෙන ඒවා තියෙනවා, ගෙවන ඒවා තියෙනවා සුද්ධ උත්තරය. තීරපන්ති නම් මේවට අපි උදාහරණ ඕන තරම් කියනවා. මේක චාට් ක්ලාස් එකකදී උදාහරණ කියනම ඕකේ. මෙන්න මේ හතර දෙනා එකතු කරලා ගන්න උත්තරයක්. ආයිත් මෙන්න මෙයාට තමයි ඔයා කිව්වේ සුද්ධ විදේශ වර්තන සංක්‍රාම කියලා. සුද්ධ විදේශ වර්තන සංක්‍රාම කියලා කියවන්නෝ. දැන් විභාගේ මේව තිබ්බේ නැත්තම් බලන්න මේව තියෙනවද කියලා. ඒකයි මේ දුන්නේ. විභාගේ මේව නැතත් මේ ටිකෙන් හදන්න පුළුවන්. ඔයාට මේකට හොඳ ගාණක් තියෙන ඕනේ නම් 2015 2015 හතරවෙනි ප්‍රශ්නේ බලන්න. හොඳ ගාණක් තියෙනවා මේක ඔලුවට දාගන්න. අපි පේපර් ක්ලාස් එකේ කරද්දිත් දැන් තාම ජාති ගිණුම් කරේ නැහැ. ඊළඟ පේපර් එකේ තියෙන ජාති ගිණුම්. ඊළඟ පේපර් එකේ ආපහු තියෙන ඉල්ලු මාස ඇතුළේමයි ජාති ගිණුම් කරන්නේ. හරිද?